දැන් අපි දෙවෙනි පාඩමේ ඊළඟ වීඩියෝ එකට මේ විදිහට සම්බන්ධ වෙනවා. ඊළඟ වීඩියෝ එක වෙන්නේ සෛල චක්‍රය. ඒ කියන්නේ අපි දැනට කලින් වීඩියෝ එක අපි අවසන් කරේ සෛලීය සංඝටකවල උපසෛලීය සංඝටක සහ බහිසෛලීය සංඝටක යටතේ සෛල බිත්තිය කතා කරා. ඊට පස්සේ සෛල සංධි කතා කරා. අපහු එකට ජොයින් කරලා අපි කතා කරා අර ශක්ති සම්බන්ධතාව මතක ඔබ දැන් බලන්න දැස් මීට කලින් වීඩියෝ එකක එතකොට ATP ගැන පොඩි විස්තරයක් ඒකෙදි කරනවා. එතනින් පස්සේ අපි එනවා සෛල චක්‍රයට. මේකත් ගොඩක් වැදගත් මේ සිද්ධාන්තයක් ජීවිද්‍යාව මේ දෙවෙනි පාඩමේ තියෙන සෛල චක්‍රය. එතකොට සෛල චක්‍රය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි මෙතනදී බලන්න යනවා. සෛල චක්‍රයකින් මේක සමන්විත වෙනවා ඌනන සහ අනූනන විභාජන. දැන් ඔයගොල්ලෝ ඒක සාමාන්‍යයෙන් දන්නවනේ ඌනන අනූනන විභාජන අහලා ඇති නේද? ඌනන අනූනන විභාජන ගැන ප්‍රධාන වශයෙන් කරන්නේ මේ සෛල චක්‍රයේ කොටසෙන්. ඒතර මේකෙදි අපි බලනවා උපරිම මේ සියල්ලක්ම ආවරණය වෙන විදිහට මේ වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් සෛල චක්‍රය කියන්නේ මොකක්ද සහ ඊට පස්සේ ඌනනය අනූනනය කියන ක්‍රියාවලි දෙක වෙන්නේ කොහොමද කියලා පියවර ඇතුව හදාගන්න. හරි එහෙනම් පාඩමට යමු. පාඩමේදී මෙහෙමයි මුලින්ම අපි කතා කරනවා සෛල චක්‍රය කියන්නේ මොකක්ද කියන එක. හරි. ඒක සෛල චක්‍රය කියන්නේ දෙකටම පොදුයි. ඒ කියන්නේ ඌනනය අනූනනය වෙන් කරන්නේ නැතුව අපි සෛල චක්‍රයේ විදිහට වෙන් කර ගන්නවා. මුලින්ම පොදුවේ දේවල් ටිකක් අපි කතා කරනවා. ඊට පස්සේ මුලින්ම අනූනනය කතා කරනවා. ඊට පස්සේ ඌනනයට අපි යනවා. හරි. එහෙනම් අපි බලමු මුලින්ම සෛල චක්‍රය කියන්නේ මොකක්ද කියන එක. සෛල චක්‍රය කියන්නේ මෙහෙම දෙයක්. හරි. සෛල චක්‍රය කිව්වහම ඒකට අත්දැකීමක් විදිහට අපිට ගන්න පුළුවන් එක සෛලයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා සෛල තියෙනවා අපේ. ඒ සෛලය විභාජනය වුණායින් පස්සේ දැන් සෛල විභාජනය වෙනවනේ. සෛල ගන්න වැඩ දැන් සෛල විභාජනය වුණ නැත්නම් අපි ඔයගොල්ලෝ දන්නවා මුලින්ම ඇති උනේ යුක්තාණුව නේද? ඒ යුක්තාණුව කියන එක තනි සෛලයක් නේ. මේ දැන් සුක්‍රාණුව ඩිම්බේක තුලා යුක්තාණුව හැදෙනවා. මේක තනි සෛලයක්. එහෙනම් මේ විදිහට හිටියනම් අපිට කවදාවත් මේ தත්වයකට අද එන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක විභාජන ක්‍රියාවලිය නිසා තමයි අපි මේ වගේ සෛල ට්‍රිලියන ගණනක් තියෙන ජීවී බවට පත් වෙලා තියෙන බහුසෛලික ජීවී. ඒ අනුව සෛලයක විභාජනයේ ඉඳලා හරි. ඔන්න දැන් එක සෛලයක් තියෙනවා. ඒක විභාජනය වෙනවා. හිතන්නකෝ සෛල දෙකකට විභාජනය වෙනවා. ඒතර අපි මේ සෛල චක්‍රය කියන එක විස්තර කරන්න ගන්නේ මේ විභාජනය වෙච්ච අවස්ථාව. හරි. මේ සෛලේ විභාජනය වෙච්ච මෙන්න මේ කියන අවස්ථාව තමයි අපි ගන්නෙ. හරිද? සෛල චක්‍රයේ ආරම්භය. හරි. ඒතර මේ වගේ එක් සෛලයක විභාජනයේ ඉඳලා විභාජන වුණායින් පස්සේ ඒ සෛලය වර්ධනය වෙලා තමන්ගේ ජීවිත කාලය පවත්වාගෙන ඊට පස්සේ එයා ආපහු විභාජනය වෙනකම් එයා විභාජනය වෙනවා සෛල දෙකක් බවට. මෙන්න මේ කාලය තමයි අපි සලකන්නේ මේ කාලය තුල මේ කාලය අතරතුර සිද්ධ වන්නා වූ ක්‍රියාවලි මාලාව තමයි අපි සලකන්නේ සෛල චක්‍රය කියලා. ඒ කියන්නේ එක සෛලයක විභාජනයේ සිට ඒ සෛලය වර්ධනය වෙලා තමන්ගේ කාලයේ ජීවිත කාලය පවත්වාගෙන අවසානයේ ඒ සෛලය නැවත විභාජනයක් ඇති කරන තාක්කල් සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලි ටික තමයි අපි සෛල චක්‍රය කියලා අධ්‍යයනය කරන්නේ. හොඳයි. සෛල චක්‍රයක් මම බෝඩ් එකේ දාලා තියෙනවා. චක්‍රයක් වුණාම ඒක සයිකලයක් වෙන්න එපායි. ඒක ක්‍රියාවලියෙන් පස්සේ ඒක ආපහු මුලට එන්න ඕන. දැන් මෙතන අර මම ඇන්දේකේ සෛලය ගිහිල්ලා ආපහු ඒ වර්ගයේම ඒ જાතියෙම සෛලයක් බවට පත් වුණානේ. එයම සෛල චක්‍රය මේ විදිහට අපි චක්‍රයක් කියනවා. හරි. මෙහෙම වටේට යන ක්‍රියාවලියක්. ඒ කියන්නේ එක සෛලයක් ඔන්න මෙතනින් පටන් ගන්නවා. හරි. අර ඇන්ද සෛලය මම දැන් මෙතනින් අදිනවා. හරි. මෙතනින් තමයි ඔන්න එක් සෛලයක විභාජනයේ සිට. හරි. ඔන්න විභාජනය වුණා. ඊට පස්සේ මේ අවදි ටික පහු කරගෙන මෙයා මෙහෙම එනවා. මේක දිගේ. ඇවිල්ලා අවසානයේ ආපහු මේ වගේම සෛලයක් බවට පත් වෙනවා. ඒ උනහම තමයි අපි කියන්නේ සෛල චක්‍රයක් සම්පූර්ණ වුණා කියලා. හරි. එතකොට සෛල චක්‍රය ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් මේ සෛල චක්‍රයේ කොටස් දෙකකට. එකක් තමයි අන්තර් කලාව. හරි. මොන කලාවද? අන්තර් කලාව. කලාව කියලා එහෙම කියන්නේ නේද? ඔය කලා විෂයන් එහෙම කියලා තියෙන්නේ නේද? ඒ කලාව නෙමෙයි මෙතන කියන්නේ අන්තර් කලාව සහ අනූනනය නැත්නම් විභාජන අවධිය කියලා අපිට මේක සලකන්න පුළුවන්. අපි පොදුවේ දර්ශීය විදිහට සෛල චක්‍රයකදී සලකන්නේ අනූනනය. මොකද බහුලව සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලියනේ.
අපේ දේහය උනත් ගත්තාම එක්තරා සුළු තැනක විතරයි උණනේ වෙන්නේ මොන සුළු තැනද ජන්මාණු හදනකොට. අනිකුත් සියලුම අවස්ථාවලදී සෛල විභාජනය වෙන ක්‍රියාවලිය වෙන්නේ අණුන්නේ. හරි. දේහ සෛල හදනකොට ඊට පස්සේ මේ කැඩී බිඳී ගිය සෛලයක් තියෙනවා නම් ඒවලුත් වැඩියා කරනකොට නව සෛල ඕනෑම තැනක ඇති වෙනකොට ඒ ඇති වෙන්නේ අණුනනේ ඔස්සේ නිසා අපි පොදුවේ කතා කරන්නේ අණුනනේ උණනය කියලා වෙනම ක්‍රියාවලියක්. ඒ කියන්නේ මෙතෙන්ට තමයි අණුනනය සම්බන්ධ වෙන්නේ. මෙතෙන්ට අපි උණනය සම්බන්ධ කරනවා උණනය වෙන අවස්ථාවල. බහුතරයක් වෙන්නේ අණුනන නිසා අපි එහෙම සලකනවා. ඒ අනුව සෛල චක්‍රය අපිට පොදුවේ කොටස් දෙකයි අන්තර් කලාව සහ අණුනන අවධිය කියලා. නැත්නම් විභාජන අවධිය කියන්නත් පුළුවන්. ඒ අනුව ඔයගොල්ලන්ට පේනවා ඇති මේ චක්‍රය මම නම් කරලා තියෙනවා G1 S G2 සහ M කියලා. ඒතකොට එතනින් මේ අන්තර් කලාවට අයිති G1 S අපිලියට දැම්මොත් G2 කියන මේ අවධි තුන. මේ කියන්නේ මේ රවුමෙන් ගත්තොත් මෙන්න මේ තුන. ඒ තුනම අයිති වෙනවා අන්තර් කලාවට. අණුනනේදී M අවධිය කියලා අපි සලකනවා මිටෝසිස් කියන අදහසින්. හරි. අණුනනට කියන්නේ මිටෝසිස්. ඒ අනුව M කියලා කියනවා නේද? ඊට පස්සේ මේ පොඩි ඉඩක් මෙතන ඉඩක් ඔයගලන්ට පේනවා ඇති මෙහෙම. ඒ ඉඩ කඩ දාන්නේ සෛලෝප්ලාස්ම විභාජනය කියන ක්‍රියාවලියට. සෛලෝප්ලාස්ම විභාජනය. ඒතකොට M සහ අණුනන විභාජනය සහ සෛලෝප්ලාස්ම විභාජනය. ඒ කියන්නේ ඒකේ වෙනස තමයි අණුනනයේදී වෙන ක්‍රියාවලි ටිකක් තියෙනවා. අණුනනයේදී වෙන ක්‍රියාවලිය ටික හැර හරි ඒ ටික අවසන් වුණායින් පස්සේ සෛලය දෙකට බෙදෙන්න ඕනේ. දෙකට වෙන් වෙන්න ඕනේ. අන්න ඒ වෙන් වෙන ක්‍රියාවලිය අපි මේ විදිහට වෙනම කොටසක් විදිහට ගන්නවා මේ සෛල චක්‍රය. ඒ අනුව මේකෙදී අණුනනය අපව කොටස් කීපයකට බෙදෙනවා. ප්‍රාක් කලාව ඊට පස්සේ පෙර යෝග කලාව. යෝග කියලා කියන්නේ යෝග එම කියලා යෝග අභ්‍යාස කියලා හැමක් තියෙන්නේ. ඒ වගේ පෙර යෝග කලාව. ඊළඟට යෝග කලාව. පෙර යෝග කලාවෙන් පස්සේ යෝග කලාව වෙනවා. ඊළඟට වියෝග කලාව, අන්ත කලාව. හරි. එතකොට මෙතන යන්නේ දල සටහන චක්‍රයක් විදිහට ගත්තාම ඒ අනුව මෙතන ඊට පස්සේ තවම වර්ගීකරණයක් දාලා තියෙනවා. නම් මගින් නම් විදිහට සඳහන් කරන්න පුළුවන් අවස්ථා අපිට. හරි. මේකේ සඳහන් කරන්න බැරි දේවලු මෙතන මම දාලා තියෙනවා. එනවා ඔයගොල්ලන්ට සෛල චක්‍රය කියලා අපි අධ්‍යයනය කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය ටික අන්තර් කලාව අණුනනය කියලා සමන්විතයි. ඒවා අන්තර් කලාව මේ අවධි තුනෙනුත් අණුනනය මේ අවධි දෙකෙනුත් ප්‍රධාන වශයෙන් සමන්විතයි. ඊට පස්සේ අණුනන අණුනන විභාජන කියන එක අපිට පුළුවන් ඔය විදිහට අවධි පහකට වෙන් කරන්න. දැන් ඔය අවධියෙන් අවධිය දැන් අර මේ කොහේ හරි තැනක දැන් ඔයාලා දන්නවා මොකක් හරි ඔෆිස් එකකට වගේ ගියාන් පස්සේ එක කවුන්ටරයට යන්න ඕනේ, දෙක කවුන්ටරයට යන්න ඕනේ, ඊට පස්සේ තුන කවුන්ටරයට යන්න ඕනේ. එහෙම කවුන්ටරෙන් කවුන්ටරයට පිළිවෙලට යනවානේ අපි. ඒ වගේ සෛල චක්‍රය කියන එක ඉතින් අපිට එහෙම හරියටම නිශ්චිතවම මෙයා ගානට මෙයා ඉවර වෙනවා මෙන්න මෙච්චර වෙලාවකදී ඊට පස්සේ ගාන ටෙස්ට් පටන් ගන්නවා. එහෙම කියලා අපිට වෙන් කරන්න ඇත්තටම අමාරුයි. දැන් ඕගොල්ලෝ මේක අපි මේ ඉගෙන ගන්න තරම් රසවත් නැහැ. මේක බලන්න ගියාම ඇත්තටම මේක ලොකු අමාරුයි. අපිට අඳුර ගන්න මේ අවදි මොනවද එහෙම කියලා. නමුත් අපි අධ්‍යයනයේ පාසුව සඳහා තමයි මේ විදිහට අවදි ගණනාවකට වෙන් කරගෙන මේක අධ්‍යයනය කරන්නේ. නැත්තම් මේක එකට වෙන ක්‍රියාවලිය. කියන්නේ දැන් මේ ක්‍රියාවලියේදී වෙන G1 අවධියේදී වෙන ඒවා මෙතන S වලදී S වල වෙන ඒවාත් මෙතන වෙන්න පුළුවන්. G2 වලදී වෙන ඒවාත් මෙතන වෙන්න පුළුවන් සමහර විට. හරි. එතන මේ S පටන් ගන්නකොට G2 පටන් ගන්නකොට මේ අවධි වල ක්‍රියාවලිය සෛලය තුල සිදු වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒකෙදී හැකියාව තමයි ඔයගොල්ලෝ ඒවා හදා ගන්න ඕන වෙන් කර ගන්න ප්‍රායෝගිකව ඒවා කරන්න ගිය දවසේ. හොඳයි. කෙසේ හෝ අපි මුලටම යන් එහෙනම් මේ අවදි ටික ගැන දැන් අන්තිමට මම බෙදලා තියෙනවා නේද අන්තිම පේළියේ තියෙන මේ එක එකක් ගැන අපි පැහැදිලිව දැනගන්න ඕනේ අවසානයේ සෛලෝප්ලාස්ම විභාජනය දක්වා. ඒ වැඩේට අපි දැන් ඊළාට සූදානම් වෙනවා. හොඳයි. එතකොට G1 මේ අන්තර් ඊට කලින් තව එකක් කියන්න ඕනේ මෙතෙන්දී අන්තර් කලාවේදී 90ක් 90ක් සෛල චක්‍රයෙන් 90ක් අන්තර් කලාවට යනවා. කියන්නේ මෙන්න මේ ටිකට. කාලයෙන් ගත්තා වුණත් ක්‍රියාවලිය වලින් ගත්තා වුණත් ප්‍රධාන වශයෙන් වැඩිම වෙලාවක් ගත වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය ටිකට යන්න. ඊට පස්සේ විභාජන ක්‍රියාවලිය එච්චර නෑ. එයා 10%ක් වගේ සම්පූර්ණ කරන්නේ. හරි. ඒ අනුව ඒකත් ඔයගොල්ලෝ මූලිකව දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක එකක් ගැන බලන්න. හරි. එහෙනම් මුලින්ම G1 මේකට කියනවා අපි පරතර කලාව කියලා. හරි සිංහලෙන් වලට ආව පරතර කලාව 1.
කොහේ හරි දැක්කෝ පරතර කලාව කියලා කියන්නේ G1 වලට. හරි. සෛලප්ලාස්ම විභාජනය ඒක නිකන් බය වෙන්න එපා. එහෙම දැම්මා කියලා සෛල චක්‍රයේ පරතර කලාව කියලා කියන්න පුළුවන් G1 වලට. ඊට පස්සේ මේ G1 වලදී නම් මොකද්ද සිද්ධ වෙන්නේ? කියන්නේ මේ අවස්ථාවත් ඔයගොල්ලෝ ඔලුවට ගන්න. දැන් සෛලයක් හැදිලා තියෙන්නේ. විභාජනය වෙච්ච සෛලයක් අපිට තියෙනවා. ඒක සෛලයක් විභාජනය වුණා. හිතන්න මෙහෙම ඔන්න ඔය වගේ සෛලයක් තිබුණා. හරි. මේ සෛලය විභාජනය වෙලා සෛල දෙකක් බවට පත් වුණා. දැන් ඔයගොල්ලෝ නිකමට හිතන්න මේ සෛල දෙකේ ප්‍රමාණය කොහොම වෙන්නේද? හරි කලින් තිබ්බ මේ සෛලෙන්නේ මේ සෛල දෙක ඇති උනේ. ඒතකොට ඒ ඇති වෙන සෛල දෙක මෙයා තරම් සයිස් සෛල දෙකක් වෙන්න ඇද්ද? නෑ බොහෝ වෙලාවට එහෙම වෙන්නේ නෑ. අනිවාර්යෙන් කුඩා වෙනවනේ. ප්‍රමාණයෙන් කුඩා වෙනවනේ. ඒ කියන්නේ එයාට දුර ගමනක් යන්න තියෙනවා. අපි වුණත් එහෙමනේ ජීවියෙකුගේ ඇතිවීම ආරම්භයේ ජීවියෙක් පටන් ගන්න තැන ගොඩක් එයා ප්‍රමාණයෙන් කුඩායි නේද? එයාගේ ක්‍රියාවලිය අඩුයි. ඉන්ද්‍රිය ඇතුළේ තියෙන ඉන්ද්‍රියකාවලින් එයාගේ අඩුයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් මෙයා මේ බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ධනය වෙන්න ඕනේ. එහෙනම් G1 අවධියේදී වැඩිම ඉඩක් වෙන් වෙනවා ජීවිය තුළ වර්ධන ක්‍රියාවල. හරිද? ඒ වර්ධනය වෙන්න අපිට අවශ්‍ය වෙන සංඝටකය මොකද්ද ප්‍රධාන වශයෙන්? ප්‍රෝටීන. එහෙනම් G1 වලදී වෙන වැඩක් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන වැඩිපුර සංශ්ලේෂණය කරනවා G1 වලදී. ප්‍රෝටීන සංශ්ලේෂණය අධිකව සිද්ධ වෙන පරිවෘත්තීයව ගොඩක් ඉහළ ක්‍රියාකාරීත්වයක් තියෙන කාලයක් තමයි G1 කියන්නේ. ඊට අමතරව අපෝ ඉන්ද්‍රියකා. මෙයාගේ තියෙන ඉන්ද්‍රියකා වර්ධනය වෙන්න ඕනේ. තියෙන ඒවායි වර්ධනය වෙන්න ඕනේ. ඒ වගේම අලුතින් ඉන්ද්‍රියකා ඇති වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම ප්‍රෝටීන සංශ්ලේෂණය සහ ඉන්ද්‍රියකා කියන සාධකය මෙතෙන්දී ගොඩක් වැදගත් වෙනවා G1 වලදී. ඊට පස්සේ G1 ඒ විදිහට ඒතර ලොකුම කාලයන්නේ සෛල චක්‍රයේම ආරම්භ බලුවත් අන්තර් කලාවෙන් ආරම්භ බලුවත් අන්තර් කලාවේ වැඩිම අවධියක් වෙන වෙන්නේ කොහටද? G1 වලට. දැන් ඒවත් චක්‍රය දිහා බලපුවම යම් අවබෝධයක් ඕගොල්ලෝ තියා ගන්නට ඕනේ. හරි. මේ රූප සටහන පොතේ සඳහන් වෙලා තියෙනවා. එනවා සෛල අන්තර් කලාවෙන් ඇහුවොත් නේ අන්තර් කලාවෙන් වැඩිම කාලයක් ගත වෙන ක්‍රියාවලිය වගේ ඇහුවොත් ඒ G1 තමයි එන්නේ. වැඩිපුර ලොකුවට ක්‍රියාවලිය නැතත් එයා ලොකු කාලයක් කරන් ඒ ප්‍රෝටීන සංශ්ලේෂණය සහ ඉන්ද්‍රියකා නිපදවීම කියන ක්‍රියාවලිය කරනවා. හරි. එතකොට මෙයාගේ ගොඩක් වෙලාවට මේ ප්‍රෝටීන මේ S අවධියට වගේ අවශ්‍ය වෙනවා. S අවධිය කියන්නේ මොකක්ද කියලා බලමු ඊළඟට. ඒ වගේ S අවධියට අවශ්‍ය වෙන ප්‍රෝටීන තමයි මෙතෙන්දී වැඩිපුර නිෂ්පාදනය වෙන්නේ. ඒ ටික තමයි G1 වලට. ඊට පස්සේ S අවධිය. S අවධියට අපි සිංහලෙන් නම් කරන්න පුළුවන් DNA ප්‍රතිවලිත වන අවධිය කියලා. මොනවාද DNA ප්‍රතිවලිත වන අවධිය. ඒ කියන්නේ මේකෙදි දැන් සෛලයක ඔන්න දැන් හරි මෙයා මේ තත්ත්වයට පත් වුණා. කියන වර්ධනය වුණා ලොකු කාලයක් අරගෙන. ඊළඟට දැන් එයත් සූදානම් වෙන්න ඕනේ විභාජනයකට නේ. දැන් ළමයි මොකද වෙන්නේ ලොකු වෙනකොට එයාලා විවාහ වෙන්න සූදානම් වෙනවා. ඒ වගේ සෛලයා තමන්ගේ වර්ධන ක්‍රියාවල ටික අවසන් කරායින් පස්සේ ඊළඟට එයා බලනවා තමන්ගේ ප්‍රජනනය ගැන අලුතින් සෛල ඇති කිරීම කියන එක. ප්‍රජනනය නෙමෙයි ප්‍රජනනය වුණොත් මේ උණන විභාජනය වෙනවනේ. කොහොමද එයා අලුත් සෛලයක් බවට පත් වෙන්න ඕනේ මෙයා විභාජනයේ ඉන්න කෙනෙක් නම්. ඒතර එහෙම බලනවා එයා ඊට පස්සේ මොකද්ද කරන්නේ ඊළඟට ඕන වෙන දේ එයාගේ තියෙන මූලිකවම ඕනේ සෛලයක් විභාජනය නම් අනිවාර්යයෙන්ම මූලිකවම වෙන්න ඕන ප්‍රධානම දේ තමයි එයාගේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ටික දෙගුණ වෙන්න ඕනේ. මොකද ඊළඟ සෛලයකට ගමන් කරන්නේ කවදා හරි මේ දෙගුණ වෙච්ච ටිකනේ. ඒ අනුව ඊළඟ ක්‍රියාවලිය විදියට S අවධියේදී DNA ප්‍රතිවලිත වෙනවා. DNA ප්‍රතිවලිත වෙනවා. DNA ප්‍රතිවලිත වීම සිද්ධ වෙනවා. ඒක අපි නමින්ම හඳුන්වනවානේ. ඒක හරි. ඊට පස්සේ ඊට අමතර වෙන එකක් තමයි හිස්ටෝන ප්‍රෝටීන. මෙන්න මේවා. හිස්ටෝන ප්‍රෝටීන වැඩිපුර සංශ්ලේෂණය වෙනවා මෙන්න මේ අවධියේදී. හරි. අරකෙදී සමහර විට යම් ප්‍රමාණයක් නිපදවන්න වෙන්න පුළුවන්. S අවධියේදී වැඩිපුර හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. එහෙනම් මොනවද S අවධියේදී වෙන්නේ? DNA ප්‍රතිවලිත වීම වෙනවා. හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. ඒ දෙකත් එකතු වෙලා ක්‍රොමැටින් හදනවා. යම් තැනක DNA තියෙනවා නම් හිස්ටෝන ප්‍රෝටීනක් තියෙනවා නම් හිස්ටෝන ප්‍රෝටීන වටා DNA එක එතෙනවා. අපි 7 වෙනි පාඩමේදී මේවා කතා කරලා තියෙනවා දැනට. හරි.
21 මේ ඔය මේ 21 අවුරුද්ද ලියන ළමයින්ට එහෙම ඒවා බලන්න පුළුවන් වීඩියෝස් ඒවා සම්පූර්ණ කරලා තියෙන්නේ මේ DNA කොහොමද පැකේජ් වෙන්නේ කියලා 7 වෙනි පාඩමට යුනිට් 6 අපි ඒ පැකේජ් එක විදිහට තියෙනවා 22 කට්ටියට නම් වැඩි මේවා තාම අවබෝධයක් නැතුව ඇති නමුත් හරි DNA අණුව සාමාන්‍ය වර්ණ දේහවල තියෙන්නේ මේ විදිහට හිස්ටෝන් ප්‍රෝටීන වටා ඇතිලා මේ මං නූලක් වගේ යන්නේ DNA හරි ඒ අණුව මේ දෙක එහෙම එතුනහම අපි කියනවා එකට ක්‍රොමැටින් කියලා. ඒ අනුව S අවධියේදී අපිට පුළුවන් ක්‍රියාවලි තුනක් පැහැදිලි කරන්න DNA ප්‍රතිවලිත වෙනවා, හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා, ක්‍රොමැටින් හැදෙනවා. ඒ දෙකත් එක්ක කොහොමද ඒ දෙක තියෙනවා නම් ක්‍රොමැටින් හැදෙනවා. ඊළඟට G2. G2 වලට ගියන් පස්සේ G2 වල වෙන්නේ ගොඩක් වෙලාවට තවත් වර්ධන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ අතන දැන් G1 වලදී S වලදී S වලදී DNA ප්‍රතිවලිත වුණා G1 වලදී ගොඩක් වර්ධන ක්‍රියාවලිය වුණානේ. ඒ ටික අඛණ්ඩව කරගෙන යනවා G2 වලදී හරි අඛණ්ඩව හරි අඛණ්ඩව මොනවද සිද්ධ වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය සහ සෛලයේ වර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට අමතරව වෙන දෙයක් තමයි කේන්ද්‍ර දේහය ද්විකරණය වෙනවා කියලා. මොකද කේන්ද්‍ර දේහය ද්විකරණය. මේක ඔයගොල්ලෝ දන්නවා දැන්. කේන්ද්‍ර දේහය කිව්වම උඩබිම් බලන්න දෙයක් නෑ දැන්. ඇයි? කලින් අපි වීඩියෝ එකේ ඒක කරලා තියෙනවා. කලින් ඉන්ද්‍රිකාවල අපි කරා උපසෛලීය සංඝටකයටතේ කේන්ද්‍රිකා කියලා. මෙන්න මෙහෙම ව්‍යුහයක් කරේ. කේන්ද්‍රිකා. ඒවා හැදෙනවා කිව්වේ සුද්ධ නාලිකා වලින් 9 බිඳුව ව්‍යුහය දරනවා කිව්වා. නිර්පටලමේ ඉන්ද්‍රිකා කියලා කිව්වා. මොනවාගේ විතරක් තියෙන සත්ත්ව සෛල වල විතරක් තියෙනවා. කේන්ද්‍රිකා හැමතිස්සෙම තියෙන්නේ මේ විදිහට දෙකක්. ලම්බකව සකස් වෙලා T අකුරක් වගේ තමයි හැපෙන්නේ අපිට හරි. මෙන්න මේ කේන්ද්‍රිකා දෙකට තමයි අපි කියන්නේ කේන්ද්‍ර දේහ කියලා. හරිද? එතකොට මේ G2 වලදී වෙනවා කියන්නේ මොකද්ද? කේන්ද්ර දේහය ද්විකරණය වෙනවා. ඒක ඩබල් වෙනවා. හරි. කේන්ද්‍ර දේහ දෙකක් හැදෙනවා කියන එක තමයි කේන්ද්‍ර දේහ ද්විකරණය වෙනවා කියලා කියන්නේ. ওই ක්‍රියාවලියක් වෙනවා. ඒ කියන්නේ වර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව තියාගෙන යනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය සෛන්ද්‍රිකා නිපදවීම කියන එක ඊට පස්සේ ඊට අමතරව කේන්ද්‍ර දේහයේ ද්විකරණය වෙනවා. හරි. ඔන්න ඔය ක්‍රියාවලිය ටික තමයි අන්තර් කලාවේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. පොදුවේ සමස්තයක් විදිහට අපිට කියන්න පුළුවන් එහෙනම් අන්තර් කලාවේදී වෙන්නේ සෛලයේ වර්ධන ක්‍රියාවලිය සහ DNA ප්‍රතිවලිත වීම කියලා. ඔය කිව්ව කාරණා එක එකක් විදිහටත් අපි දැනගන්න ඕන අනු කොටස් විදිහට ප්‍රධාන වශයෙන් පොදුවේ අපිට කියන්න පුළුවන් සෛලයේ වර්ධන ක්‍රියාවලිය සහ ප්‍රතිවලිතය තමයි අන්තර් කලාවේදී මෙන්න මෙයාගේ වෙන්නේ කියලා. හරි. මේ තුන තමයි අදාළ. ඊට පස්සේ කියනවා මෙහෙම G1 S G2 කියලා අවධි තුනක් අපි කතා කරා. ඒතර මේ G1 වලදී S වලදී G2 වලදී ඔය කියන කලා තුනේදීම සෛලයේ ඉදිරියට යන්න නැත්නම් විභාජනය නැත්නම් මේ සෛල චක්‍රය පවත්වාගෙන යන්න අවශ්‍ය සංඥා සපයනවා කියලා. හරි. සංඥා සපයනවා කියලා. එතකොට සංඥා කියපුවම මෙහෙමයි දැන් G1 වලදී කියනවා ඔයා ඉස්සරහට යන්න. එහෙම කියලා සංඥාව සපයනවා. මෙතනින් සංඥා සපයනවා, මෙතනින් සංඥා සපයනවා, මෙතනින් සංඥා සපයනවා කියලා කියනවා චෛත්‍ය චක්‍රය පවත්වා ගැනීම සඳහා. සාමාන්‍ය විභාජනය වෙන සෛල සඳහා. හැබැයි සමහරක් සෛලවල තියෙනවා මේ G1 වලදී මොනව වෙන්නේ නැද්ද? සංඥා සපයන්නේ නැහැ. උදාහරණයක් G1 වලදී මේ අපි කියන්නේ හරියටම කියනවා නම් සෛලයක් විභාජනය වුණා කියන මුලින්ම ඔන්න අපේ දැන් උපතේදී කලලේදී හරි කලලේ තියෙනවනේ ඔහොම එම්බ්‍රයෝගේ කලලේදී කලල විකසනයේදී ඔන්න ඒකෙදී අනිවාර්යෙන් සෛල විභාජනය වෙනවා. ඒකෙදී සමහරක් සෛල මෙහෙම විභාජනය වෙනවා. හරි? විභාජනය වුණායින් පස්සේ දැන් අර ආපහු මුලට එනවනේ මෙතෙන්ට. ඒ කියන්නේ ඔන්න සෛලයක් විභාජනය වූ අවස්ථාවේ සිට. ඒතර විභාජනය වුණායින් පස්සේ මෙයා මේ සෛල චක්‍රය පවත්වා ගන්න සංඥා සපයන්නේ නැහැ. හරි? සංඥා සපයන්නේ වර්ධනය වෙනවා, සෛලය වර්ධනය වෙනවා. හැබැයි මෙතනින් පස්සේ එයාගේ ගමනකට එයා සංඥා සපයන්නේ නැහැ. ඒ කියන්නේ SG2M අවධි සඳහා සංඥා සපයන්නේ නැහැ. සාමාන්‍යයෙන් G1 වලට සෛලයක් ආවයන් පස්සේ වර්ධනයට ආවයන් පස්සේ එතනදී සංඥාවක් නිපදවන්න ඕනේ. ඕකේ කියලා. හරි. හරි ග්‍රීන් ලයිට් එකක් දාන්න ඕනේ මෙතෙන්ට යන්න. ඒක දාන්නේ නැහැ සමහර සෛල වල. ඒ සෛල මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඊට පස්සේ මොනම තියෙනවා. විභාජනයක් වෙන්නේ නැහැ මෙයාගෙන්. විභාජනයක් වෙන්නේ නැහැ. ඊට අපි කියනවා ඒ වගේ සෛල ගමන් කරන්නේ කොයි වගේ කලාවට කියලාද? G බිඳුව. දැන් G1 කියන්න බෑ G බිඳුව කියන කලාවේ
එයා නතර වෙලා ඉන්නවා. සමහරක් වෙලාවට අපේ ජීවිත කාලෙටම උනත් ඒ සෛලය විභාජනය වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. විශේෂයෙන් නියුරෝන සෛල. හරි නියුරෝන සෛල මේකට වැදගත් වෙනවා. හරි ඒවා ගොඩක් වෙලාවට විභාජනය වෙන්නේ නැහැ. වර්ධන ක්‍රියාවලිය වෙනවා විභාජනය වෙන්නේ නැහැ. හරි මොලේ වර්ධනය වෙනවා කියලා කියන්නේ මොලේ තියෙන සෛල වර්ධනය වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. ඒ මිසක් එයා විභාජනය වෙන්නේ නැහැ. ඊළඟට තව පේශි සෛලත් එහෙමයි කියලා කියනවා. හරිනේ. එහෙනම් ඔන්න ඒ කලාව හරි අන්තර් කලාවේ සිද්ධ වෙන ක්‍රියාවලිය ටික. ඊට පස්සේ අපි බලනවා අනූනන විභාජනයේදී කොහොමද වෙන්නේ කියලා. ඒකෙදී අපි දැනගන්න ඕනේ පොඩ්ඩක් විස්තර ඇතුව කොහොමද සෛලයක හැසිරීම කියලා. මෙතෙන්ටයි එන්නේ. අනූනන විභාජනය මම කිව්වා අතන අපි සටහනක් දාලා මුලින්ම කලා පහකට බෙදෙනවා. අනූනන විභාජනය කලා පහකට බෙදෙනවා. ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා. ප්‍රාක් කලාවේදී ප්‍රධාන වශයෙන් වෙන සිදුවීම් ටික මම පැහැදිලි කරන්නේ දැන් මෙතෙන්. ප්‍රාක් කලාවේදී මුලින්ම වෙනවා දැන් ක්‍රොමැටින් තියෙනවා කියවනේ මෙතන මතකද? DNA ප්‍රතිවලිත වෙලා හිස්ටෝන් ප්‍රෝටීන හැදිලා ඒවට ක්‍රොමැටින් හැදෙනවා කිව්වා. ඒතර ක්‍රොමැටින් ඝන වීම ආරම්භ වෙනවා. මොනවද වෙන්නේ? ක්‍රොමැටින් ඝන වෙනවා. ඝන වෙලා එයාලා වර්ණ දේහ බවට පත් වෙන්න පටන් ගන්නවා මේ ප්‍රාක් කලාවේදී. එහෙනම් ක්‍රොමැටින් කියන එක ලිහිල්ව තියෙන එකක්. හරි. සෛලය තුල මෙහෙම ලිහිල්ව. ඔහොම න්‍යෂ්ටිය තුල මෙහෙම ලිහිල්ව තියෙනවා. DNA කැලි, ප්‍රෝටීන වෙන වෙනම එහෙම ලිහිල්ව තියෙනවා. මේවා ප්‍රාක් කලාවේදී වෙන්නේ මොකද? හොඳට ඝන බවට එකට ඇසිරිලා හොඳට මේ විදිහට ඝන බවට පත් වෙනවා. ඊට පස්සේ අවසානයේ මොකක්ද හැදෙන්නේ? වර්ණ දේහය. ක්‍රොමැටින් ඝන වෙලා ඇසිරුනහම වර්ණ දේහයක් හැදෙනවා. ඒ අනුව ප්‍රාක් කලාවේදී මුලින්ම වෙනවා ක්‍රොමැටින් ඝන වීම ආරම්භ වෙනවා. ඊට පස්සේ අපව අපිට මතකයි න්‍යෂ්ටිකාව කියලා එකක් තිබුණා. න්‍යෂ්ටිකාව කියලා න්‍යෂ්ටිය ඇතුලේ තිබුණේ මතකද? න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. ඒක නොපෙනී යන්නේ ඇයි කියලා අහන්න එපා. නොපෙනී යනවා. ඒ කියන්නේ විභාජන ක්‍රියාවලිය ආරම්භ වුණායින් පස්සේ න්‍යෂ්ටිකාවක් අපිට පේන්නේ නැහැ. එක්කෝ ඒක බිඳ වැටෙනවා වෙන්න පුළුවන් නැත්නම් disappear කියලා කියන්නේ. disappear වෙනවා. appear නෙමෙයි disappear නොපෙනී යනවා. එතකොට න්‍යෂ්ටිකාව නොපෙනී යාම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේකෙදී අපෝ කේන්ද්‍ර දේහ අපි කතා කරා කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට යනවා. අර අතන යන්නේ කේන්ද්‍ර දේහ ද්විකරණය වෙනවා කියලා. ඒවා ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට යනවා. සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට කේන්ද්‍ර දේහ ගමන් කරනවා. 4 අනූනන තර්කුව හදනවා. මේවා තවදුරටත් මම විස්තර කරනවා. හරි. එතන මෙන්න මේ ප්‍රධාන ක්‍රියාවලිය ටික තමයි මේ ප්‍රාක් කලාවේදී අපි දැනගන්න ඕනේ. ක්‍රොමැටින් ඝන වෙලා වර්ණ දේහ හැදෙන්න පටන් ගන්නවා. ඊළඟට න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. අතුරුදහන් වෙනවා. ප්‍රතිවිරුද්ධ ද්‍රව වලට මොනවද ගමන් කරන්නේ? කේන්ද්‍ර දේහ ගමන් කරනවා සහ අනූනන තර්කුව සෑදීම ආරම්භ වෙනවා. මේ දෙක ඔයගලන්ට පැහැදිලිද? ක්‍රොමැටින් ඝන වෙලා හැදෙන වර්ණ දේහය ගත්තම අපිට මෙතනදී තව දෙයක් දැනගන්න ඕනේ. දැන් අපි DNA ප්‍රතිවලිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක DNA අණුවකින් DNA දෙකක් හැදිලා තියෙන්නේ. හරි. ඒක සාමාන්‍යයෙන් ගත්තාම වර්ණ දේහයක් වුණත් ඒ ඩබල් වීම තියෙන්න එපාය. ඒ අනුව මේකෙදි වර්ණ දේහ අපිට පේන්නේ ගොඩක් වෙලාවට මෙහෙම. මේ වගේ වර්ණ දේහ තමයි අපිට පේන්නේ මොකෙදිද? ප්‍රාක් කලාවේදී. එතකොට මේකෙදි මේවට කියන්නේ අපි මොනවද? වර්ණ දේහාංශ. එක කෑල්ලකට කියනවා අපි වර්ණ දේහාංශ. සහෝදර වර්ණ දේහාංශ කියලාත් කියනවා. මේ පොදු ව්‍යුහය තමයි වර්ණ දේහය කියලා කියන්නේ. දෙකටම. එතකොට මේ වර්ණ දේහාංශ හැදලා තියෙන හැටි තව විදිහකින් අපි ගත්තොත් මෙන්න මේ විදිහට මම ටිකක් ලොකු කරලා ඇන්දොත් මෙහෙම අපිට පේනවා. මේ විදිහට අපිට ඕක දකින්න පුළුවන් වෙනවා. ඔය ලොකුවට ඇන්දේ මේ ව්‍යුහෙම ලොකු කරලා. හරි. එයාගේ ලොකු ප්‍රතිබිම්බයක්. හරි. දැන් මේක මේ මැද ප්‍රදේශයට අපි කියනවා මොන මියරේද? සෙන්ට්‍රොමියරය. දැන් සෙන්ට්‍රොමියරය අසලදී සහෝදර වර්ණ දේහාංශ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. එමය ලස්සනට කියනවා. ඊළඟට තව විශේෂ ව්‍යුහයක් තමයි දැක ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට ප්‍රෝටීන කෙන්දි නැත්නම් ප්‍රෝටීන තන්තු වලින් මේ සහෝදර වර්ණ දේහාංශ බැඳිලා තියෙනවා කියලා අපිට පේනවා ලොකු කරලා බලපුවම.
මෙහෙම බැලුවට පේන්නේ නැහැ. ලොකු කරලා බලන්න ඕන. ලොකු කරලා බලපුවම නොපෙනෙන දේවල් පේන්න ගන්නවා. අන්න එතකොට ඒවට අපි කියනවා කොහෙසීන් කියලා. කොහෙසීන් ප්‍රෝටීන්. මොන සීන්ද? කොහෙසීන්. කොහෙසීන් ප්‍රෝටීන් වලින් සහෝදර වර්ණ දේහාංශ හැදිලායි තියෙන්නේ, බැඳිලායි තියෙන්නේ කියලා අපි කියනවා මේ ප්‍රාක් කලාවේ. ඊට පස්සේ තව කියන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ අනුනන තර්කය කියන්නේ මොකක්ද කියන එක. අපිට ඕකත් අර කලින් ශෛලිය සංඝටක ගැන කතා කරනකොට හම්බුණා ටිකක්. අනුනන තර්කය කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් අර කේන්ද්‍ර දේහ දෙක ගියානේ දෙපැත්තට. මේ කේන්ද්‍ර දේහ වලින් සුද්ධනාලිකා ඇති කරලා මේකෙන් හදනවා මෙන්න මේ වගේ ව්‍යුහයක්. මේ සෛලය හරි. ඔය සෛලය. මෙහෙම රැස් වීදෙනවනේ මේක. හරි රැස් වීදෙනවනේ මේ. ඔහොම මෙන්න මේ වගේ ව්‍යුහයක් හදනවා. මෙයාත් මෙහෙම තියෙනවා. ඔව්. දැන් මෙන්න මේ ව්‍යුහයට තමයි මේ මම ඇඳ කොටස් ටිකට තමයි අපි පොදුවේ කියන්නේ අනුනන තර්කය කියලා. ඒතර අනුනන තර්කයට අයිති කේන්ද්‍ර දේහය මේ තර්කු තන්තු. මේවට කියන්නේ අපි තර්කු තන්තු කියලා. මේවා ඔයගොල්ලෝ දන්නවා සුද්ධ නාලිකා. වෙන මොකුත් නෙමෙයි. හරි. ඊට පස්සේ මේ පිටිපස්සෙන් තියෙන රැස් වගේ ඒවට අපි කියනවා තුරුව කියලා. තරුව නෙමෙයි තුරුව කියලා. හරි. නම් තුරුව තර්කු තන්තු කේන්ද්‍ර දේහ වලින් සමන්විතයි කවුද? අනුනන තර්කු. මේ තමයි විභාජනය කියන්නේ වර්ණ දේහ අපිට වෙන් කරගන්න දැන් මෙයාට ඕනේ. ඒ වැඩේ කරන්නයි මේ රැස් වෙන. අපි ඒවා පියවරෙන් පියවර බලමු. හරි. එහෙනම් ප්‍රාක් කලාවේදී වෙන ප්‍රධාන සිදුවීම් ටික ඔයගොල්ලෝ දන්නවා සහ විස්තරාත්මකව දැන් දන්නවා. ප්‍රධාන සිදුවීම් ටික මේ ටික. ඊට පස්සේ අනුනන තර්කය කියන්නේ මොකද්ද සහ ඒ ප්‍රාක් කලාවේදී වර්ණ දේහයක් අපිට පේන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ විශේෂයෙන්. හරි. හරි. ඊට පස්සේ අපි යනවා යෝග කලාවට. යෝග කලාවේදී මෙහෙම දේවල් ටිකක් වෙන්නේ. දැන් මේවා ඔයගොල්ලෝ හරියට ලිස්ට් කරගන්න ඕනේ. හරි. මේවා නිකන් අහගෙන ඉන්නව නෙමෙයි ලිස්ට් කරගන්න ඕනේ. නෝට් එකක් දාගන්න. හරි. වර්ණ දේහයක් ඇඳ ගන්න. ඒව කරන්න. මේවා හම්බ වෙන්නේ නැහැ හැමතැනම. පොතේ යම් පොඩි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඒතකොට ඒක විස්තර කරන්න තමයි ගුරුවරු උගන්වන්නේ. නැත්නම් පොතේ ඉතලා දෙන්න තිබ්බනේ ඔයගොල්ලන්ට නේද? ඔබ බලලා විභාගෙ ලියන්න කියලා. ඒක ප්‍රමාණවත් නැහැ. ඊළඟට එනවා අපි පෙර යෝග කලාවට. මොන යෝග? පෙර යෝග. යෝග කලාවට කලින් පෙර යෝග කලාව කියලා එකක් වෙන් කරලා තියෙනවා. පෙර යෝග කලාවේදී මෙහෙම දේවල් ටිකක් වෙනවා. මේකෙදී ආපහු බිඳ වැටෙන එක මොකද්ද? න්‍යෂ්ටි පටලය. න්‍යෂ්ටි පටලය බිඳ වැටෙනවා. න්‍යෂ්ටි අපි කියවනේ පටලමය මේ ඉන්ද්‍රියකාවක් කියලා නේද? පටල දෙකේ මට වෙච්ච ඉන්ද්‍රියකාවක් කියනවා. න්‍යෂ්ටි පටලය බිඳ වැටෙනවා මුලින්ම. ඊළඟට අපෝ වෙන දෙයක් තමයි වර්ණ දේහ දැන් ඝන වෙලානේ වර්ණ දේහ තවදුරටත් ඝන වෙනවා. දැන් අතෙන්දි ඝන වීම ආරම්භ වෙලා අපිට වර්ණ දේහයක් සෑහෙන හොඳට පෙවුණා. කොහෙසින් ප්‍රෝටීන් වලින් බැඳිච්ච. ඊළඟට තව එකක් තමයි මේ වර්ණ දේහ වල තියෙනවා කයිනෙටකෝ කියලා. මොනවද කියන්නේ? කයිනෙටකෝ කියලා මේක ප්‍රෝටීන වර්ගයක්. ඒ කියන්නේ වර්ණ දේහය මත තියෙන ප්‍රෝටීනයක්. මම මෙහෙම ඇඳුවා. මෙහෙම අර කලින් ඇඳ වීමම මම මෙහෙම අඳිනවා මේ වර්ණ දේහය සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහය. ඒතර ඒකේ මෙන්න මේ හරිය වගේ තියෙනවා ඔන්න ඔය කියන කයිනෙටකෝ ප්‍රෝටීන්. මෙහි තියෙන මොනවද? කොහෙසින් ප්‍රෝටීන්. ඒවා පටලවා ගන්න එපා. සෙන්ට්‍රොමියරයේ ආසන්න වගේ තියෙනවා. ඒ දැන් ඔය ත්‍රිමාන විහරණේ. ඒතකොට ඒ වටා වගේ තියෙනවා කොහෙසින් මේ කයිනෙටකෝ ප්‍රෝටීන්. ඒකට අපි කියනවා නිකන් ප්‍රෝටීන තහඩුවක් වගේ කියලා. හරි. කයිනටකෝ තියෙන නිකන් තහඩුවක් වගේ. තහඩුවක් වටේට ආවරණය වෙලා කියලා හිතන්නකෝ ඒ වගේ. මෙන්න මේ කයිනටකෝ වලට බැඳෙනවා ඇවිල්ලා කවුද? අර තර්කු තන්තු. ඒ අර මෙතන ඇඳ මම අනුනන තර්කෝ කියලා. ඔයගොල්ලන් දැන් විශේෂ අවස්ථාවක් තියෙන පන්තියේ නෙමෙයි ඉඳ අපෝ මේ පාපස්තර කියලා දැන් මෙතන ඇඳ කියලා කිව්වම නේද? ඕන්න මතක නැත්නම් ආපස්සට වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. ඒ ඔන්න තර්කු තන්තු. ඒ කියන්නේ ශුද්ධ නාලිකාව වෙන විදිහෙන් කිව්වොත් ඒ තර්කු තන්තු ඇවිල්ලා බැඳෙනවා මේ කයිනෙටකෝ වල. හරි? බැඳෙනවා. කොහෙන්ද බැඳෙන්නේ? වර්ණ දේහ කොහෙද? ඒ වර්ණ දේහ තියෙනවද දැන් න්‍යෂ්ටි පටලයේ බිඳ වැටලා තියෙන්නේ. ඒක සෛලය මේ වගේ ස්වභාවයක්. හරි? සෛලය මෙහෙම ගත්තාම ඔය කලාවේදී අපිට මෙහෙම කේන්ද්‍ර දේහ දෙක පේනවා. එකෙන් ඇති වෙච්ච තුරුව පේනවා. හරි? ඔහොම දැන් මේවා තියෙනවා. දැන් වර්ණ දේහ මෙහෙම දැන් න්‍යෂ්ටිය මෙහෙමනේ තියෙන්නේ. න්‍යෂ්ටිය බිඳ වැටෙනවා න්‍යෂ්ටි පටලයේ. එතන මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ මෙහෙම දැන් ඒගොල්ලෝ තියෙනවා. මෙන්න මේ වර්ණ දේහ වලට මෙහෙම බැඳෙනවා කියලායි ඔය කියන්නේ. හරි?
මෙතන වර්ණ දෙකක් තියෙනවා. ඒකට ආරෙන් එන තර්ක තන්තුව මෙහෙම බැඳෙනවා. ඔන්න ඔය වගේ මේ දෙයක් තමයි මේ පෙරයෝග කලාවේදී සෛලය අපි බැලුවොත් පේන්නේ. ඊට පස්සේ මේ වර්ණ දේහ එහා මෙහා වීම නැත්නම් කෙටි වීම හා දිගු වීම. ඒ කියන්නේ වර්ණ දේහ නෙමෙයි සුද්ධ නාලිකා. ඒ කියන්නේ තර්ක තන්තු. එහෙම පාවිච්චි කරන්න විභාජනය ගැන කියනවා නම් තර්ක තන්තු කෙටි වීම හා දික් වීම නැත්නම් ප්‍රමාණය වෙනස් වීම මගින් මොනවා කරනවද වර්ණ දේහ ඉදිරියට හා පසුපසට. ඒකත් ක්‍රියාවක් විදියට වල දාන්න පුළුවන් වර්ණ දේහ ඉදිරියට හා පසුපසට. ඒ කියන්නේ මෙහාට මෙහාට. ඇයි ඒක ඊළඟ එක කියනවා අපි මොකද්ද කියලා බලමු. හරි. මේ ක්‍රියාවලිය වෙන දේ අපි දැන් හිතන්නකො මේ වල අන්වීක්ෂ අධ්‍යය බලාගෙන ඉන්නේ. හරි. බෝඩ් එක දිහා නෙමෙයි වීඩියෝ එක දිහා නෙමෙයි බලන්නේ අන්වීක්ෂ අධ්‍යය කියලා හිතන්නකො. දැන් හොඳ චිත්‍ර රූපයක් මවා ගන්න. එතකොට මෙහෙම දැන් මේ තර්ක තන්තු කෙටි වෙවි දික් වෙවි මොකද කරන්නේ? වර්ණ දේහය නිකන් එහාට මෙහාට කරනවා. හැම එක්කෙනාම මේ වැඩේ කරනවා. එතකොට මේ මොකක් හරි දෙයක් මෙයා අවසානයේ නේද කරන්නයි හදන්නේ. ඊළඟට තව දෙයක් වෙනවා මෙතෙන්දී. මෙහෙම දැන් වර්ණ දේහයකට සම්බන්ධ වෙච්ච නැති තර්ක තන්තු තියෙනවා නම් ඒවා එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒ දෙන්න එකට යා වෙනවා. හරි. මෙහෙන් එනවා මේ තන්තුව මෙහෙන් ඒ දෙන්නට වර්ණ දේහයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෙන්න එකට මෙහෙම යා වෙලා. ඒතකොට ඒකට අපි කියනවා අන්තර්ක්‍රියා කරනවා කියලා. හරි. හරි. එහෙනම් මොනවද මේ පෙරයෝග කලාවේදී වෙන ක්‍රියාවලිය ටික වෙන්නේ? යෂ්ටි පටලයේ බිඳ වැටෙනවා. කයිනටකෝ ප්‍රෝටීන වලට මොනව බැඳෙනවද වර්ණ දේහ වල තියෙන කයිනටකෝ ප්‍රෝටීන වලට ඇවිල්ලා තර්ක තන්තු බැඳෙනවා. ඒ බැඳිලා එයා මොකද කරන්නේ? ඒවැය ප්‍රමාණය වෙනස් වීම මගින් ඒවැය කියන්නේ තර්ක තන්තු වල ප්‍රමාණය වෙනස් කිරීම මගින් වර්ණ දේහ ඉදිරියට හා පසුපසට චලනය කරනවා. ඊළඟට එහෙම වර්ණ දේහ වලට සම්බන්ධ වෙන්නේ නැති තර්ක තන්තු එකිනෙකා සමග ඒ කියන්නේ තර්ක තන්තු දෙකක් සමගම අන්තර්ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ දෙන්න එකට ආවෙනවා කියන එක. ඒ වගේ සෛලය මේ විදිහට පේනවා අපිට. ඊළඟට අපි යනවා යෝග කලාවට. හරි පෙරයෝග කලාව හරි දැන් යනවා යෝග කලාවට. ඒ යෝග කලාව මෙහෙම දෙයක්. යෝග කලාවේදී අපි කියනවා යෝග කලාවේදී යෝග කලා තලය කියලා එකක්. යෝග කලා තලය කියලා එකක් ගැන කතා වෙනවා. හරි ඒක මම මුලින්ම කිව්වේ මෙහෙම දෙයක්. දැන් අතෙන්දි කිව්වනේ මේ තර්ක තන්තු වල ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. එතන මේ තර්ක තන්තු වල ප්‍රමාණය මෙහෙම වෙනස් වෙයි මෙයාලා කරන්නේ අවසානයේදී මේ වර්ණ දේහ ටික එක්තරා තලයකට එක්තරා මට්ටමකට පිළිවෙලකට අසුරනවා. පිළිවෙලකට ගෙනල්ලා තියෙනවා. හරි. අර පොඩි ළමයින්ව දෙමව්පියෝ කොන්සර්ට් එකකදී එහෙම නේද? එයාට මෙයාට අරගෙන ගිහිල්ලා අන්තිමට එක පොලිමක තියන්නේ. ඒ වගේ මේගොල්ලෝ මොකද කරන්නේ? මෙහෙම චලනය වෙලා ඉදිරියට හා පසුපසට චලනය වෙලා මේ වර්ණ දේහ ටික ගේනවා එක පොලිමකට. මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් එක වර්ණ දේහ එක විදිහට තියෙනවනේ. මෙහෙම වර්ණ දේහ ගේනවා ඒගොල්ලෝ. මේකෙදී අපිට දකින්න පුළුවන් දෙයක් තමයි සෑම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරයට දෙපසින්ම හරි සෑම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරයේ අසලදී දෙපැත්තෙන්ම මොනව සම්බන්ධ වෙනවද? තර්ක තන්තු සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ද්‍රව දෙපසින්. මේ එක ද්‍රවයක් මේ තව ද්‍රවයක්. හරි. ද්‍රව දෙකෙන්ම එන තර්ක තන්තු සම්බන්ධ වෙනවා එක වර්ණ දේහයක සෙන්ට්‍රොමියරයේ දෙපැත්තට. මෙන්න මේකට තමයි අපි ඔය කිව්වේ යෝග කලා තලය කියලා. මෙන්න මේ නම. මේක තමයි මොකක් කියන්නේද? යෝග කලා තලය. මම වෙන පාටින් ලකුණු කරොත් ඒක කඩේරි වලින් මෙහෙම කළු පාටින් ලකුණු කරන්නේ මම යෝග කලා තලය. එතන මේ යෝග කලා තලය මතට මොනවා කියනවද? වර්ණ දේහ අරගොල්ලෝ ඉදිරියට හා පසුපසට චලනය වෙලා මොකද්ද මේ කරන්නේ? වර්ණ දේහ ටික යෝග කලා තලය මත තැන්පත් කරනවා. හරි ඒකට කියනවා මේ තර්ක තන්තු ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ඇදී යනවා. හරි එහෙම ඇදී ගිහිල්ලා හරි අවසානයේ හරි ඇඩ්ජස්ට් කරනවා කියන්නේ නේද? මේක ගානට ගෙනල්ලා පොලිමේ තියෙනවා. එතන මේකට යෝග කලා තලය කියලා කියනවා. මේ යෝග කලා තලය මත දැන් තියෙන්නේ කවුද? අපිට කියන්න පුළුවන් වර්ණ දේහයේ හැම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරේ නේ. හැම වර්ණ දේහයකම සෙන්ට්‍රොමියරේ පිහිටනවා මොනවා මතද? යෝග කලා තලය මත. ඒ අනුව මේකෙදී ඔය ක්‍රියාවලිය දෙක තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. මෙහෙම සම්බන්ධයක් නොවුණු ඒවා. ඒ කියන්නේ වර්ණ දේහ වලට සම්බන්ධ නොවුණු ඒවා එකිනෙකා සමග අන්තර්ක්‍රියා කරමින් මෙහෙම තියෙනවා.
මම ඒවා තියෙනවා. ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ නේද? මම ඉන්නවා. හරි. ඔන්න ඔය විදිහට ක්‍රියාවලියක් වෙනවා. කොතැනද? යෝග කලාවේ. ඊළඟ දෙවෙනි එක එනවා වියෝග කලාව. වියෝග කලාව වෙනවා මේ කීවෙනි එකද? හතරවෙනි එක. හරි. කලා වලින් පහක් තියෙනවනේ. ඒකෙන් පස්වෙනි එක. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. මේ තර්කු තන්තු දැන් මොකද වෙන්නේ? කෙටි වෙනවා. හරි. ද්‍රව දෙපසට කෙටි වෙනවා. මොනවද කිව්වේ? තර්කු තන්තු. මේ තියෙන තර්කු තන්තු. මේවා මොකද වෙන්නේ? ද්‍රව දෙපසට. ඒ කියන්නේ මේ ද්‍රවය මේ පැත්තටයි මේ පැත්තටයි. මේ පැත්තටයි මේ පැත්තටයි. මොන වෙනවද? කෙටි වෙනවා. තර්කු තන්තු කෙටි වෙන්න ගන්නවා. හරි. කෙටි වීම. තර්කු තන්තු කෙටි වෙනවා. ඒ කෙටි වෙද්දී ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ හිතන්න මේම සම්බන්ධ වෙච්ච වර්ණ දෙකයකට සම්බන්ධ වෙච්ච තර්කු තන්තුවක් දෙන්න දෙපැත්තෙන් කෙටි වෙද්දී මොකක් වගේද හරියට? මිනිස්සෙක්ව අත් දෙකෙන් අල්ලලා අදිනවා වගේ නේ දෙන්නේ දෙපැත්තට එක්කෙනෙක්ව අදිනවා වගේ දෙපැත්තකට. ඒ අනුව මොකද වෙන්නේ මේකට ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය නිසා සහෝදර වර්ණ දේහාංශ මම සහෝදරයන්ව වෙන් කරන්න යන්නේ හරි. සහෝදර වර්ණ දේහාංශ එකිනෙකින් වෙන් වෙනවා. එකිනෙකින් වෙන වෙලාව මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රව දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. ඒක මම මෙතන ඇන්දොත් මේ සෛලයක් විදිහට ඔන්න තියෙනවා මේ වියෝග කලාව අඳින්න යන්නේ. මෙහෙම තියෙනවා. මේකෙදි මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට අර වර්ණ දේහවල තිබිච්ච වර්ණ දේහාංශ මේ විදිහට ඇදිලා එන්න ගන්නවා. ඒ කැඩෙනවා. දැන් කැඩිලා මෙහෙම ඇදෙනවා. ඒ ඇදෙද්දි මේ විදිහට තමයි ඒවා යන්නේ. ඒකයි මම පොඩ්ඩක් අමුතු විදිහට මෙහෙම යන්නේ නැහැ. හරි. මෙහෙම යන්නේ නැහැ. අදිද්දි ඒ ආතතියත් එක්ක මේක නැමිලා තමයි එන්නේ. හරි. බෑ යන්න බෑ කියාගෙන මෙයා එන්නේ. කෑ ගහගෙන. එමෙද්දි එතකොට අර පැත්තට තමයි ආතතිය සකස් වෙන්නේ. ඒ අනුව මෙන්න තියෙන යෝග කලා තලයේ දැන් යෝග කලා තලයෙන් දෙපසට මේ වර්ණ දේහාංශ ගමන් කරන්න පටන් ගන්නවා. අර වැය තියෙන ඇදීමත් ආතතියත් එක්ක. ඒ වගේම තව දෙයක් වෙනවා. අර යාවුනානේ සමහරක් ඒවා මොකද වෙන්නේ? ඒවත් දැන් ওই විදිහට ආතතියට ලක් වෙනවා. ඒවට අදින්න කෙනෙක් නැහැ. ඒ නිසා මේවා මෙතන මේ දෙපැත්තෙන් ආතතියට ලක් වෙනවා. මෙයා මෙහාට تعلق කරනවා, මෙයා මෙහාට تعلق කරනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය නිසා වියෝග කලාවේදී වෙන තව දෙයක් තමයි සෛලය දික්වීම සිද්ධ වෙනවා. දික් වෙනවා සෛලය. හරි. ප්‍රමාණ මේ තියෙනවට වඩා ටිකක් මේ විදිහට වෙනවා සෛලය. විපිඤ්ඤ විදියක් වගේ. ඔන්න ඔය ක්‍රියාවලිය ටික වෙනවා වියෝග කලාව අවසානයේදී. ඉතින් අවසානයේදී ඊට පස්සේ ඔහොම වර්ණ දේහ වෙන් වෙලා ගිහිල්ලා ඊට පස්සේ සෛලයේ දෙපැත්තේ ද්‍රව දෙපැත්තේ වර්ණ දේහ ගොඩවල් දෙකක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් වියෝග කලාව අවසානයේදී වෙලා තියෙන මොනවද? මේ විදිහට වර්ණ දේහ කෙටි වෙලා අවසානයේ වියෝග කලාව ඉවර වෙද්දී අපිට පේනවා මෙතන තිබ්බ දැන් අපේ වගේ නම් මානවයාගේ ගත්තා නම් වර්ණ දේහ 46ම දැන් මේ විදිහට වියෝග කලාව තලය මත තැන්පත් වෙනවා නේද? එහෙම තැන්පත් වෙලා එතකොට මේ 46ම මොකක් වෙනවද? මෙතන 46ද 23ද මෙහෙම යුගල් නෑ. 90 නේද එහෙම වෙන්නේ 46ම තමයි මෙතන එන්නේ. හරි මෙතන ගණන් කරලා බලුවොත් 1 2 3යි කියලා 46ක් වෙනකම් මේ යෝග කළ තලයමත් තැන්පත් වෙනවා. ත්‍රිමාන ව්‍යුහයක් නේ මෙතන. ඒතර මෙහෙම වක්‍රාකාර නෙමෙයි මේ තැටියක් විදියට මේක හිතන්න ඕනේ. හරි. ඒ අනුව මේ යෝග කළ තලය මත මේ තැන්පත් වෙන වර්ණ දේශ සියල්ලක්ම මොකක් වෙනවද? මේ තර්ක තන්තු කෙටි වීම නිසා ද්‍රව දෙසට ඒවා ගමන් කරනවා. ගමන් කරලා අවසානයේදී අර සෛලය තනි සෛලය මොකක් වගේ පේනවද අපිට? මෙන්න න්‍යෂ්ටි දෙකක් වගේ පේනවා. හරි. ඒ කියන්නේ එකතු වෙනවනේ. අර වර්ණ දෙයට ඔක්කොම ගමන් කරලා එක තැනකට නිකන් ගොඩවල් දෙකක් වගේ ගහනවා. තනි සෛලය තාම සෛල දෙකකට බෙදලා නැහැ. එනවා වියෝග කලාවේදී ඔන්න ඔය කියන කරුණු ටික ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. මම ඒක අයින් කරලා ඊළඟට යනවා අන්ත කලාවට. දැන් අන්ත කලාවේදී කියන්නේ අවසානයේ අන්තය කියන්නේ අවසානයේනේ. අන්ත කලාවේදී මොකද වෙන්නේ? අන්ත කලාවේදී ආපහු අර න්‍යෂ්ටි පටලයනේ. දැන් වර්ණ දේහ දෙකක් මේ විදිහට දැන් සෛලය තියෙනවා. මේකේ දැන් අර වර්ණ දේහවම ගමන් කරලා තියෙන. දැන් සහෝදර වර්ණ දේහාංශ නැහැ. කොහොම දැන් වර්ණ දේහ මෙහෙම තියෙනවා පේනවා. හැබැයි මේවා මෙහෙම වැඩි වෙලාවක් අපිට බලන්න වෙන්නේ නැහැ. දැන් ටික ටික අර න්‍යෂ්ටි පටලය ඔහොම ඇති වෙන්න පටන් ගන්නවා. හරි. හරි එයා ක්‍රමක්‍රමයෙන් හැදෙන්න පටන් ගන්නවා. දැන් සෛලය මේ හරි අනිත් ද්‍රවයේත් මෙහෙම තියෙනවා. හරි. ඔය වගේම ඒ වර්ණ දේහ එතනත් ගොඩ වෙලා තියෙනවානේ. එහෙනම් මුලින්ම අන්ත කලාවේදී න්‍යෂ්ටි පටලය ඇති වෙන්න පටන් ගන්නවා. ඊළඟට ආපහු අර නොපෙනී ගියා මුලින්ම නොපෙනී ගිය න්‍යෂ්ටිකාව
න්‍යෂ්ටික ආවත් ආපහු ඇපියර් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පේන්න පටන් ගන්නවා. ඊළඟට මේ වර්ණ දේහ. මෙතන වර්ණ දේහනේ දැන් අපි මේ අරන් ගියේ යෝකලාවේ වියෝකලාවෙන් අරන් ගියේ වර්ණ දේහ. ඒ කියන්නේ DNA ප්‍රෝටීන ඝන වෙච්ච ව්‍යුහ. දැන් ආපහු ඒවා ලිහිල් වෙනවා. හරි. මේවා මෙහෙම පේන්නේ අපිට අන්තකලාව ඉවරුණාන් පස්සේ මෙහෙම පේන්නේ අර කලින් විදිහටම මොන විදිහටද පේන්නේ? න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ක්‍රොමැටින් විදිහට. හරි. ඒ කියන්නේ අර වර්ණ දේහ ලිහිල් වෙලා ඝනීභවණය වෙච්ච වර්ණ දේහ ලිහිල් වෙලා ක්‍රොමැටින් ආකාරයෙන් පේන්න පටන් ගන්නවා. ඒතර ඊළඟට ආපහු වෙනවා විභාජන තර්කුව. හරි. තර්කුව කැඩිලා බිඳලා යනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් විබහුව අවයවීකරණය වෙනවා කියලා. හරි. බහුව අවයවීකරණය නෙවෙයි විබහුව අවයවීකරණය. එම වචනයක් දීලා තියෙනවා. ඒක නිකන් පොඩ්ඩක් බලා ගන්න. එහෙම එකක් ආවොත් ඒ කියන්නේ තර්ක තන්තුව කැඩී බිඳී යනවා කියන අදහසයි. දැන් තර්කුවක් ඕනේ නැහැනේ. ගියානේ අවශ්‍ය තර්ක වෙන්න ඕන වැඩේ කරලා ඉවරයි. තර්ක තන්තුව ඒකේ ප්‍රෝටීන වලට වෙන් වෙලා එයා වෙන වෙන කාර්යයන් වලට සෛල සැකිල්ල බවට නේද? තර්ක වැදෙන්නේ සුදු නාලිකාවෙන් ඒ බවට පත් වෙනවා. ඒතර ඔන්න ඔය කියන කරුණු ටික ප්‍රධාන වශයෙන් වෙනවා අන්ත කලාවේදී. හරි. අවසානයේ ගත්තාම මොකක් වෙලා තියෙනවද? සෛලයේ ද්‍රව දෙපස ප්‍රවේණිකව සර්ව සම. කොහොමද? ප්‍රවේණිකව සර්ව සම න්‍යෂ්ටි දෙක. ප්‍රවේණිකව සර්ව සම න්‍යෂ්ටි දෙක සෛලයේ ද්‍රව දෙපස ඇදිලා තියෙනවා. ඇයි මෙතෙන්දී කිසිම වෙනසක් උනේ නැහැ. මේ තිබිච්ච DNA ටිකම ප්‍රතිවලිත වුණා. එතකොට දැන් මෙහෙම DNA දාමයක් තිබුණා කියන්නකො. මේ DNA දාමය ඔන්න ප්‍රතිවලිත වෙනවා. ප්‍රතිවලිත වෙලා හරියටම එයාට හරියටම සමාන තවත් DNA දාමයක් හදනවා. ෆොටෝකෝපි එකක් වගේ හරි. ඊට පස්සේ මේ DNA දෙකම ඝන වෙලා මෙයා ඝන වෙනවා ඝන වෙලා වර්ණ දෙකයක් හදනවා. මෙයා ඝන වෙනවා මෙයාත් වර්ණ දෙකයක් හදනවා. ඒතර වර්ණ දෙක එකතු වුණාන් පස්සේ තමයි අපි කියන්නේ සහෝදර වර්ණ දෙකංශ කියලා. හරි. ওই ක්‍රියාවලිය තමයි වෙන්නේ සරලව මේ හරියදී හරි. ඒ අනුව අවසානයේදී ඔන්න ඔක වෙනවා. ඉතින් දැන් මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. තව දෙයක් වෙන්න ඕනේ. මොකක්ද වෙන්න ඕනේ? සෛලප්ලාස්මයේ විභාජනය වෙන්න ඕනේ. අන්න සෛලප්ලාස්මයේ විභාජනය වෙද්දී ඒක සප්ත සෛල ශාක ශෛල වල වර්ග දෙකකට වෙද්දී දෙකකට තමයි වෙන්නේ සෛලප්ලාස්ම විභාජනය. ඒ කියන්නේ මෙහෙමයි. සප්ත සෛල වල නම් මෙහෙම වෙනවා. කොහොම දැන් සෛලය තිබුණා මෙතන දැන් න්‍යෂ්ටියක් තියෙනවා මෙතන තව න්‍යෂ්ටියක් තියෙනවානේ. යනවා අපි කලින් ඕක කතා කරා හරි. මෙන්න මෙහෙම එකක් මතකද ඔයගොල්ලන්ට? සූත්‍ර නාලිකා ඒ කතාවේදී මෙහෙම වේදන ඇලිය කියලා එකක් කතා වුණා කලින් වීඩියෝ එකේදී. ශුද්ධ සූත්‍රිකා මගින් වේදන ඇලිය හදනවා කිව්වා. ඒ කියන්නේ මෙහෙමයි මම ඒකේ ඇඳලා පෙන්නනවා පොඩ්ඩක්. මේ සුද්ධ සූත්‍රිකා විශාල ප්‍රමාණයක් දැන් සෛලයේ පුරාම තියෙනවානේ. ඒ තියෙන ඒවා ඔක්කොම එකට පෙළ ගැහෙනවා මේ විදිහට. හිතන්න ත්‍රිමාන ව්‍යුහය මෙතෙන්දී. ත්‍රිමාන ව්‍යුහය මේ විදිහට හිතන්න ඕනේ. කොහොම අර සෛලය වට නිකන් පටියක් විදිහට හරි බෙල්ට් එකක් දැම්මාගේ ඒ වටා මේ හරි මධ්‍ය වටා පිළියෙල වෙනවා. පිළියෙල වෙලා ඒ කට්ටිය මෙහෙම එකට ලං වෙනවා. හරි එකට ලං වෙනවා. හිතන්න නේද? එහෙම මොනවා හරි කම්බිඩියක් හරි එහෙම වට කර තිබිලා එකපාරට එහෙම මැද්දෙන් අපි ආතතියක් යදනවා කියලා හිතන්නකො මෙහෙම. මැද්දෙන් මෙහෙම ආතතියක් යදනවා. ඒ කියන්නේ එකට ලං වෙනවා මේ ටික හරි. ඒතර අපිට පේනවා මෙහෙම ටිකක් කළා යද්දි. මොහොම එකට මෙහෙම ලං වෙනවා මේවා. කොහොම තමයි ඒකට පේන්නේ. මේක තව තව ලං වෙනවා. මෙහෙම තව තව ලං වෙනවා හරි. ඒතර මෙහෙන් තියනවා ඒක ගොඩක් ළඟයි දැන්. එහෙම වෙලා අවසානයේදී මොකද වෙන්නේ? ඔන්න ඔය වගේ ව්‍යුහයක් බවට පත් වෙලා හරි මෙහෙමත් තියෙනවා. එහෙම වෙලා අවසානයේ මේක වෙන් වෙලාම යනවා. සෛල දෙකක් බවට. මේකදී ප්‍රධාන වශයෙන් සත්ව සෛල වල වෙන්නේ ඔන්න ඔය විදිහට වේදනාලියක් හදලා ශුද්ධ සූත්‍රිකා මගින් තමයි ප්‍රධාන වශයෙන් සත්ව සෛල වල මේ ක්‍රියාවලිය වෙන්නේ. දැන් ශාක සෛල වල මේක වෙන්න විදියක් නැහැ. මොකද දැන් මේ ශාක සෛලය ඇතුලේ මෙහෙම වුණා. එයාට ඔයගොල්ලෝ දන්නවා සෛල බිත්තියක් තියෙනවනේ. අන්න ඒ සෛල බිත්තිය නිසා එයාට එහෙම අර ලේසියෙන්ම වෙන් වෙන්න අමාරුයි. දැන් සෛල බිත්තිය වෙන් කරන්න බෑනේ එහෙම. ඒ නිසා ඒගොල්ලෝ මෙහෙම වැඩක් කරනවා. දැන් ශාක සෛලය මෙහෙම තියෙනවා කියනකොට විභජන නොවෙන්නත් බෑනේ. එයාට පිටින් මෙහෙම සෛල බිත්තියනේ තියෙන්නේ. මෙයා මෙහෙම වැඩක් කරනවා. දැන් මෙතන සෛල න්‍යෂ්ටි දෙක ඔන්න හැදෙනවා.
හරි න්‍යෂ්ටි දෙක හැදුනයින් පස්සේ මෙයාගේ තියෙනවනේ ගොල්ගි දේහ. අපි අර කතා ගොල්ගි මේ උපකරණය කියලා කතා කරේ නේද? ගොල්ගි උපකරණය, ගොල්ගි දේහ නෙමෙයි ගොල්ගි උපකරණය කියලා කියන්නේ. ගොල්ගි දේහ කියන්නේ කලින් මේ සිලබස් එකක් හරි. ඒ අනුව ගොල්ගි දේහ මගින් නිපදවනවා ආශ්‍රයිකා. ගොල්ගි දේහ මගින් මේ නිපදවන ආශ්‍රයිකා මගින් මෙයා තමන්ගේ විභාජන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙහෙම. ඒ ගොල්ගි ආශ්‍රයිකා ටික ඔක්කොම මේ විදිහට සෛලයේ මැද්දට, ඒ කියන්නේ දැන් විභාජන වෙන්න ඕනේ තලයට, හරි? ඒ එතෙන්ට ගමන් කරනවා. පේලියට ගොල්ගි උපකරණ මගින් ගොල්ගි උපකරණය මගින් එන ආශ්‍රයිකා ටික මේ විදිහට පිළියෙල වෙනවා. මේකට අපි කියනවා සෛල තලය කියලා. මොන තලයද? සෛල තලය. මේ විදිහට සෛල තලයක් හදනවා. ඒතර මේකේ තියෙන්නේ වැඩිපුරම මධ්‍ය සූස්තරයේ තියෙන සංඝටක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මැග්නීසියම්, කැල්සියම් පෙප්ටේට්, මැග්නීසියම් පෙප්ටේට් කියලා අපි කතා කරානේ. මධ්‍ය සූස්තරයේ ගියේ පාර ඒ කියන්නේ බයිසයිලි සංඝටකයටද. මේ වගේ සංඝටක තමයි මේ ආශ්‍රයිකා වලින් මෙයා ගෙනහිල්ලා තියෙන්නේ. ඒ අනුව මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ වෙන්නේ මේ ආශ්‍රයිකා හා වෙනවා. හා වෙන්න පුළුවන් මේ ආශ්‍රයිකා දෙකක් එක ළඟ තියෙනවා. ඊට පස්සේ මේ පටල දෙකම එකයිනේ. ඔම හා වෙනවා ඒක. හරි ඔම හා වෙනවා. ඊට පස්සේ කෙලින්ම මෙයා තනි එකක් විදිහට දැන් මෙයාගේ ඇතුළේ මොකක්ද තියෙන්නේ? මේ විදිහට මධ්‍ය සූස්තරයක් මෙතන නිර්මාණය වෙනවා. එයි. ඒකේ තියෙනවනේ කැල්සියම් පෙප්ටේට්, මැග්නීසියම් පෙප්ටේට්, අපෝ සෙලියුලෝස් තියෙනවා. එතකොට සෙලියුලෝස් උත් මේ විදිහට නිර්මාණය වෙනවා. ඒ අනුව වෙන විදිහකින් කිව්වොත් මෙතන අවසානයේ නිර්මාණය වෙන්නේ මොකද්ද? සෛල බිත්තියක්ම නිර්මාණය වෙනවා. හරි. එතකොට එයා වක්‍රාකාරයෙන් වටෙන් ගිහිල්ලා හරි කොහොම හරි මේ විභාජනයේ ක්‍රියාවලිය සෛලප්ලාස්ම විභාජනයේ අවසානයේ වුණා නේද? මෙතනින් හරියට තාප්පයක් බැඳලා වගේ. ඊට පස්සේ ඉතින් මේ වර්ධන වන ක්‍රියාවලිය සිද්ධ කරගන්නවා සාමාන්‍ය විදිහට. හරි. ඒ අනුව ඔය දේවල් ටික ඒ කියන්නේ මේ අනුන්න විභාජනයේ යටතේ හරි අනුන්න විභාජනයේ යටතේ ඔය දේවල් ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ විශේෂයෙන්ම මුලින් ඉඳලම දැන් G1 S G2 වල ඉඳලා ඊට පස්සේ තමයි විභාජන ක්‍රියාවලියට ආවේ. ඒ විභාජන ක්‍රියාවලිය අපව කොටස් පහකට බෙදුවා. ප්‍රාක් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව කියලා අවසානයේ සෛලප්ලාස්ම විභාජනය සිද්ධ වුණා. ඒකෙදි මේ ශාක ශෛලයක සහ සත්ත්ව ශෛලයක යම් වෙනස්කම් කීපයක් තිබ්බා. ඒවට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඊළඟට යනවා ඌනන විභාජනයට. දැන් අනුන්න විභාජනය හරි. ඒකට මේකත් මම අයින් කරනවා. ඌනන විභාජනයේදී වෙන්නේ දැන් G1 S G2 සාමාන්‍ය විදියට වෙනවා. මෙතන ක්‍රියාවලිය තමයි වෙනස් වෙන්නේ. හරි. මුලින්ම බලමු ඌනන විභාජනය කියන්නේ මොකක්ද කියන එක. හරි. මේක වෙනසක් නැහැ මුල් ක්‍රියාවලිය ටික. මුල් ක්‍රියාවලිය ටික වෙනසක් නැහැ. දැන් අනුන්න විභාජනයේදී අපි කිව්වේ නැහැ ඊළඟට අර්ථ දැක්වීම. අනේ අනුන්න විභාජනයේ අපි අර්ථ දැක්වීමක් කිව්වේ නැහැනේ. අර්ථ දැක්වීම එහෙමයි. ඔන්න ඒක සාමාන්‍ය දෙයක් නේ. අනුන්න විභාජනය කියලා කියන්නේ එක් සෛලයක් විභාජනය වෙලා ඒකට එක් මාතෘ සෛලයක් නේ. දැන් විභාජනය වෙන සෛලයට අපිට කියන්න පුළුවන් මාතෘ සෛලය කියලා. එතන මාතෘ සෛලයකින් ප්‍රවේණිකව සර්ව සම ද්විත්‍රු සෛල දෙකක් ඇතිවීම. මෙන්න මේ ක්‍රියාවලිය අපිට පුළුවන් අනුන්න විභාජනය කියලා කියන්න. මොකද මාතෘ සෛලයකින් ඊට ප්‍රවේණිකව සර්ව සම ද්විත්‍රු සෛල දෙකක් ඇතිවීම කියන එක අනුන්න විභාජනය. ඒතර අනුන්න විභාජනයේ වැදගත්කම මොනවද? ඇයි ජීවීන්ට අනුන්න විභාජනයේ වැදගත් වෙන්නේ? ඒකත් අපි මෙතෙන්දිම කතා කරලා ඉවර කරමු. ඒතකොට ලේසි. එකක් ප්‍රවේණික ස්ථායීතාව ජීවීන්ගේ. ප්‍රවේණික ස්ථායීතාව. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් ජීවීන් තුල අපි දන්නවා අපේ සෛල ට්‍රිලියනයක් තියෙනවා නම් ඒවැ න්‍යෂ්ටි තියෙනවා නම් ට්‍රිලියනයක්. ඒතකොට ඒ හැම න්‍යෂ්ටියකම එකම සංයුතියක් තියෙනවා. ඒ කියන්නේ එකම වර්ණදේය ප්‍රමාණයක් ඒවැ තියෙන තොරතුරු ටික එකමයි. ඒක හේතුවක් වෙනවා ජීවීන් තුළ ප්‍රවේණික ස්ථායීතාව පවත්වා ගන්න. එහෙම නැති වුණා ඒක කරන්නේ අනුන්න විභාජනයේ සර්වසම වර්ණදේය දෙක විදිහට වෙන් වෙන්නේ නේද? අනුන්න විභාජනය තියෙන නිසා. යනවා ජීවීන් තුළ ප්‍රවේණික ස්ථායීතාව. ඊට පස්සේ වර්ධන ක්‍රියාවලිය සඳහා. දැන් අපි දන්නවා අර මං කලින් කිව්වා වගේ ශුක්‍රාණු ඩිම්බ එකතු වෙලා යදෙන යුක්තාණුව අපි වගේ සංකීර්ණ බහුසෛලික ජීවියෙක් දක්වා වර්ධනය වුණේ අනුන්න විභාජනය නිසා. ඊට පස්සේ ආපහු සෛල එහෙම නැත්නම් ඉන්ද්‍රයක පටක
පුනර්වර්ධනයට නැත්නම් අලුත් වැඩියාවට. පුනර්වර්ධනය අලුත් වැඩියාව වගේ කටයුතු. පටක කියමුකෝ පටක පුනර්වර්ධනය නැත්නම් අලුත් වැඩියාව ප්‍රතිස්ථාපනය. ඒ කියන්නේ අලුත් වැඩියාව කියලා කියන්නේ මොකක් හරි දැන් රිපෙයානේ රිපෙයා කරනවා. මොකක් හරි දෙයක් ඩැමේජ් එකක් වුණාම ඒක හදලා රිපෙයා කරනවා. එතෙන්ට අලුත් සෛල ටිකක් දාලා. ඒතකොට ඒකටත් අනුගමනය අවශ්‍ය වෙනවා. නව සෛල ටිකක් ඇති කරන්න. එතන පුනර්වර්ධනය සමහරක් ජීවීන් තුළ තියෙනවා විශේෂයෙන්ම මෙහෙම ජීවියක ඔයගොල්ලෝ ඔය මූදේ දැකලා ඇති මින්ම දුරෙන් බලන් ගියාම හරි පසඟිල්ල කියලා. 1 2 3 4 5ක් නැහැනේ. පසඟිල්ලයි පහක් තියෙනවා. මේක මෙහෙම නෙමේ සමමිතිකයි. හරි මම ඒ අnder ඔබ සටහන ගත්තා ඒක. කොහොමද ඔය වගේ අර පසඟිල්ල කියලා ඒ සතෙක් ඉන්නවා. ඒ සතාට පුළුවන් එයාගේ දැන් මෙහෙම බාහුවක් කැඩිලා යනවා. රැල්ලත් එක්ක ගහගෙන ගිහිල්ලා ඔය ගලකාරි මොකාරි හැප්පිලා මේ කෑල්ල කැඩිලා යනවා. ඊට පස්සේ එයාට පුළුවන් වෙනවා කාලයක් යද්දී එයාගේ බාහුව නැවත වර්ධනය කරගන්න තිබිච්ච විදිහට. ඒ වගේ ක්‍රියාවලිය තමයි පුනර්වර්ධනය කියන්නේ. ඒකට අනිවාර්යයෙන්ම අනුගමනය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ප්‍රතිස්ථාපනය. මොනවා හරි දෙයක් දැන් සෛලයක් නැතිව ගිය තැනකට ආපහු ඒක යොදන්න ආපහු ඒ වගේ සෛලයක් ඇති කරන්න. හරි? ඒකයි ප්‍රතිස්ථාපනය කියන්නේ. ඊට පස්සේ දැන් ස්ථායීතාව තියෙන වර්ධනය මේ විදිහට පුනර්වර්ධන කටයුතු සඳහා ආපහු අලිංගික ප්‍රජනනය. සමහර ජීවීන් ඉන්නවනේ අලිංගික ප්‍රජනනය කරන අය. ඒතර ඒගොල්ලෝන්ගේ විභාජන ක්‍රියාවලිය වෙන්නේ මේ විදිහටම අලුත් ජීවියෙක් ඇති වෙනවා. එක්කෝ දේහයේ කොටස් විදිහට කැඩිලා යන්න පුළුවන්. නැත්නම් මේ සෛලයකින්ම තව ඒ විදිහට විභාජන ක්‍රියාවලියක් ඇතිලා වෙන්න පුළුවන්. බීජාණුවකින් වෙන්න පුළුවන්. කොහොම වුණත් අලිංගික ප්‍රජනන කටයුතු සඳහා වැදගත් වෙන්නේ අනුන්වන විභාජනය. හරිනේ? එහෙනම් ඔන්න අනුන්වන විභාජනය 100% කම්ප්ලීට්. වැදගත්කම් ටිකක් මම මෙතෙන්දීම කිව්වේ මොකද අවසානට ඔබ අමතක වෙනවා පැටලෙනවා ඒ නිසා. දැන් අපි යමු පැහැදිලිව දැන් අර ඉවරයි. දැන් ඌනනයට යමු. ඔබට විස්තරාත්මකව අනුන්වනේ දන්න නිසා පහසුයි. දැන් ඌනනේ ගියන් පස්සේ ඌනනේ කියලා කියන්නේ අපි අර්ථ දැක්වීමක් මෙතෙන්දි කිව්වා මාතෘ සෛලයට ප්‍රවේණිකව සරසම දුහිතෘ සෛල ඇතිවීම කියලා. ඌනනේදී අපිට වෙනස් කරන්න වෙනවක යම් මාතෘ සෛලයකින් ප්‍රවේණික වෙනස් එකිනෙකට ප්‍රවේණික වෙනස් මාතෘ සෛලයට ප්‍රවේණික වෙනස් වෙනවා ඒ වගේම දුහිතෘ සෛල වලටත් එකිනෙකා ප්‍රවේණික වෙනස් වෙනවා ඒ කියන්නේ මොකද්ද මෙහෙම දෙයක් ඔන්න එක මාතෘ සෛලයක් තියෙනවා ඒකෙන් ඇති වෙනවා දුහිතෘ සෛල 4ක් යම් විභාජන ක්‍රියාවලියකදී හරි මාතෘ සෛලයකින් එකිනෙකට ප්‍රවේණික වෙනස් දුහිතෘ සෛල 4ක් ලබා දීමේ විභාජන ක්‍රියාවලිය අපි කියනවා ඌනන විභාජනය කියලා. මම මොකද්ද කලින් කිව්වේ මේ ඇතිවන සෛල 4 ගත්තයින් පස්සේ මෙයාලා මාතෘ සෛලයේ මෙයාලා අතරයි ප්‍රවේණික වෙනස්. ඒ වගේම මෙයාලා අතරත් එයාලා ප්‍රවේණික වෙනස්. ආන් ඒකයි කිව්වේ. ඒ අනුව ওই විදිහේ ප්‍රවේණිකව අසමාන ප්‍රවේණිකව අසරසම නොවන දුහිතෘ සෛල 4ක් ඇතිවීමේ විභාජන ක්‍රියාවලිය තමයි අපි ඌනනය කියලා කියන්නේ. මේ ඌනනයේදී අර G1 S G2 කියනා වූ ඒ අන්තර් කලාව ඒ විදිහටම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. හරි? ඒ කියන්නේ දැන් ශුක්‍රාණු සෛලයක් කියලා කියනකොට ශුක්‍රාණු සෛලයක් මේ බවට පත් වෙන්න ඕනේ යම් ඒ ජනක ස්තරයක්. හරි ජනක ස්තරයක් මගින් ශුක්‍රාණුවක් ඇති කරද්දී අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය ටික පහු කරනවා. වර්ධන ක්‍රියාවලිය ප්‍රතිවර්ධ ක්‍රියාවලිය සහ ඒ වර්ධනය ඉදිරියට කරා යන G2 අවධිය. එතනින් පස්සේ එන්නේ M. හරි. ඒතර ඒකෙදි කියන්නේ මියෝසිස් කියලා. හරි. ඌනනයට. අරගෙන මිටෝසිස් නේ. ඒතර M ක්‍රියාවලිය සිද්ධ වෙනවා එතෙන්දී. හැබැයි ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් වෙනස්. ඒකේ ලොකු වෙනසක් නැහැ. පොඩ්ඩක් වෙනස්. හරි. අපි බලමු පොඩ්ඩක් කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. ඌනනේ මෙහෙමයි. ඌනනය මුලින්ම අපව අපිට සිද්ධ කර මේ බෙදන්න වෙනවා අදියර 1 2 කියලා අදියර දෙකකට ප්‍රධාන අදියර දෙකකට වර්ගීකරණය මම මේ ලියන්නේ හරි ඌනන විභාජන මෙතන එන්නේ ඌනන අනුනනේ මුල් නෑනේ කෙලිම අපි කලා පහකට බෙදුවා ඊට පස්සේ අනුනනේ ඉවරයි මොකද ඌනනේ ටිකක් සංකීර්ණයි ඊට වඩා ඒ නිසා අපි මුලින්ම අවධි දෙකකට බෙදලා මේ එක් අවධියක් ආපහු කලා 4 ගානේ බෙදනවා ඒ අනුව මෙතෙන් තියෙන්නේ ප්‍රාග් කලාව 1 ඔහොම කීක හරි හැම එකෙම දැන් අවධිය දාන්න වෙනවා අපිට ප්‍රාග් කලාව 1 යෝග කලාව 1 වියෝග කලාව 1 අන්ත කලාව 1 මෙතන
දෙක කියලා දාන්න. ප්‍රාග් කලාව දෙක. එතකොට හරි. ප්‍රාග් කලාව දෙක. අර පෙර යෝග කලාව කියලා එකක් නැහැ මෙතෙන්දී. පොදුවේ අපි ගන්නෙ ප්‍රාග් කලාව දෙක, යෝග කලාව දෙක, වියෝග කලාව දෙක, අන්ත කලාව දෙක කියලා. ඒ වෙලාව අවසානයේ තමයි සෛලප්ලාස්ම විභාජනය වෙනවා මේ එක් එක් ක්‍රියාවලියක් අවසානයේදී. සෛලප්ලාස්ම විභාජනය මෙතෙන්දී වෙනවා. හරි. එහෙම වුණාම තමයි අවසානයේ සෛල හතරක් බවට පත් වෙන්නේ. දැන් අපි කෙලින්ම යමු ප්‍රාග් කලාව එකකින් අපි පටන් ගමු වැඩි. ඔන්න දැන් ප්‍රාග් කලාව එකට එනවා මොකේද? ඌනනේ. ඔන්න ඌනනේ දැන් ප්‍රාග් කලාව එකේදී වෙන ක්‍රියාවලිය ටික මම කියාගෙන යනවා. මම ඒ ටික මෙතනින් දාන්නකො මේ හරිය. පැහැදිලි අපිට රූප සටහනක් එහෙම ඇඳ ගන්න පුළුවන්. ඉතින් තියෙනවා එහෙම දාපුවම. මෙහෙම වෙනවා මූලිකව. මුලින්ම න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. හරි. න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. ඊට පස්සේ වර්ණ දේහ ඝනීභවණය වෙනවා. ඒ වර්ණ දේහ ඝනීභවණය වෙන්නේ ක්‍රොමැටින් විදියට තියෙන්නේ. ක්‍රොමැටින් විදියට තියෙන ඒවා ඝනීභවණය වෙන්න ඕනේ. දැන් විභජන ක්‍රියාවලියකට මෙයා ලෑස්ති වෙන නිසා. ඊට පස්සේ ආපහු වෙනවා උපාගම පට සංකීර්ණය. මොකද්ද කියලා බලමු. උපාගම පට සංකීර්ණය. 4 න්‍යෂ්ටි පටලය බිඳ වැටීම. 5 අවතරණය. 6 මන්සල. පන්සල නෙමෙයි මන්සල. හරි. මන්සල සෑදීම. ඊට පස්සේ තර්කුව. කේන්ද්‍ර දේහ. केंद्र देह 9 योग कला तले. මෙන්න මේ ටික ඔයගොල්ලෝ මේ ප්‍රාග් කලාව එකේදී කියන්න සෑහෙන තියෙනවා නේද? ඔව්. මේක ටිකක් වැඩ වෙන ක්‍රියාවලියක්. හරි. අර මේක තමයි උනනේදී ඇත්තටම අපි ටිකක් වෙනස් වෙන්නේ. අනිත් වෙලේ ලොකුට වෙනසක් නැහැ. හරි. ප්‍රාග් කලාව එකේදී තමයි ගොඩක් අර අනුන්නෙන් වෙනස් වෙන තැන් ගොඩක් අපිට හම්බ වෙන විදිහට මෙයා වෙනස් වෙන්නේ. හරි. එයන මෙතන සමහරක් ඒවා ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. න්‍යෂ්ටිකාව නොපෙනී ගියා කලිනුත්. ඒක වෙනවා. ඊට පස්සේ වර්ණ දෙක ඝනීභවණය කියන එකත් ප්‍රශ්නයක් නැහැ. යට උපාගම පට සංකීර්ණය. අන්න එතෙන්දි පොඩ්ඩක් අපි ඒක විස්තර කරගන්න ඕනේ මොකක්ද ඒ කියන්නේ කියලා. මේ විදිහට මේකත් අවශ්‍ය නැහැ දැන් ඔයගොල්ලෝ දන්නවනේ. මේක හොඳට පැහැදිලි කරගන්න ඕනේ අපි මුලින්ම. මෙහෙම වෙනවා. දැන් සෛලයක් ගත්තාම සෛලයේ තියෙනවා සමජාත වර්ණ දෙක කියලා જાතියක්. මොන වර්ණ දෙකද? සමජාත වර්ණ දෙක. ඒ කොහෙන්ද ඒවා එන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. සෛලයකට මාතෘ සහ පීතෘ සහ මාතෘ ජන්මාන වලින් ලැබෙනා වූ වර්ණ දෙක. දැන් අපේ වර්ණ දෙක 46ක් තියෙනවානේ. ඒතර මේ 46 ලැබෙන්නේ අම්මගෙන් මව පාර්ශ්වයෙන් 23යි පිය පාර්ශ්වයෙන් 23යි විදිහට. ඒ දෙක එකතු වෙලා මෙතන අපූර්ව සිදුවීමක් වෙනවා. මේ මව පාර්ශ්වය සහ පිය පාර්ශ්වයෙන් ලැබෙන වර්ණ දෙක අතර සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මව්පියා සම්බන්ධ වෙන වගේම මේ දෙන්න අතර තියෙන බැඳීම වගේම මේ වර්ණ දෙක අතර ශෛලීය මට්ටමට ගියාට පස්සේ බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ මේ එක පීතෘ වර්ණ දෙකක් නම් එයාට ගැළපෙන එයාට ජෝඩු කරන්න පුළුවන් කවුරු ඉන්නවද? මාතෘ වර්ණ දෙකක් මෙහෙම ඉන්නවා. ඔන්න තව පීතෘ වර්ණ දෙකක් මම අඳිනවා. ඒතර එයාට ජෝඩු කරන්න පුළුවන් තව මාතෘ වර්ණ දෙකක් ඉන්න. සරලවම මෙන්න මේකයි සමජාත වර්ණ දෙක කියන කතාව. එනවා මේ 23ම අපිට මේ 46ම මේ විදිහට යුගල් 23ක් විදිහට හදන්න පුළුවන් ජෝඩු. හරි. බලන්නකො මේ බැඳීම කොච්චර අපූර්වද කියලා නේද? මේවා තියෙනවා විවිධ සමානකම්. හරි. මවගෙන් සහ පියාගෙන් ලැබිච්ච මේ වගේ ජෝඩුවක තියෙනවා විවිධ සමානකම්. එතන මේ ගැන දැන් ඔය තමයි සරලම අර්ථය මම කිව්වේ. දැන් 22 කට්ටියට එහෙම තාම තියෙන්නේ. ඒකට මුල් පාඩම් වල මේ කොටස් බලන ළමයෙක්ට මේවා ගැටලුවක් වෙන්න පුළුවන්. මේ ගැන හොඳ විස්තරයක් මම දාලා තියෙනවා ප්‍රවේණියට හැඳින්වීමක් කියලා 6 වෙනි පාඩම යටතේ කරපු පළවෙනි වීඩියෝ. ඒතර ඒක ඔයගොල්ලන්ට ෆ්‍රී බලන්න පුළුවන් ඕන කෙනෙකුට. හරි. ඕනනම් අපිට ආයත ප්‍රවේණියම දැම්මම ඕන කෙනෙකුට එහෙම මේ 1500 ඩිවල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ෆ්‍රී බලන්න පුළුවන් එක වීඩියෝ එකක් දාලා තියෙනවා ප්‍රවේණියට හැඳින්වීමක් කියලා. ලයිව් සඳරා channel එකේ තියෙනවා මේක පල්ලෙහාට ගිහිල්ලා බලන්න. ඒතර ඒක මම ගොඩක් මේ සමජාත වර්ණ දෙක කියන්නේ මොකද්ද සහ ඒවැ ලක්ෂණ ගොඩක් විස්තර කරලා තියෙනවා. එතෙන්දී මෙන්න මේ සමජාත වර්ණ දෙක යුගලණය වෙනවා. මොකේදද? ඌනනේ ප්‍රාග් කලාවේදී. දැන් මේ ප්‍රාග් කලාවේ කතාවක් කියන්නේ.
ඒතර මෙතෙන්දි මෙහෙම දෙයක් වෙනවා. හරිද? දැන් අපිට වර්ණ දේහ කලින් තිබ්බනේ. අර කලින් විදිහටම වර්ණ දේහ ඝනීභවණය වෙනවා. හරි? ඒක ඝනීභවණය වෙන්නේ මොනවද? වර්ණ දේහ. ඊට කලින් මේකෙදි මම කියවනේ G1 S G2 වෙනවා කියලා. එහෙනම් S වෙනවා කියන්නේ මෙයා DNA ප්‍රතිවර්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ වර්ණ දේහ මෙහෙම නෙමෙයි අපිට පේන්නේ මෙහෙම. කොහොම පේන්නේ? හරි. ඒ කියන්නේ වර්ණ දේහාංශ දෙකක්. සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ ඩබල් වෙලා තියෙන්නේ. කොපි වෙලා හරි. එයano මේකෙදි වර්ණ දේහ අපිට මෙහෙම පේනවා. යම් තැනක දැන් අර මේ කියව කතාවට අනුව සෛලයක අනිවාර්යෙන් මෙහෙම වර්ණ දෙකක් තියෙනවා නම් මෙයාට සමාන නේද ජෝඩු කරන්න පුළුවන් තව එක්කෙනෙක් ඉන්න ඕන. එයාම මෙහෙම අඳිනවා. ඔව්. ඔය එයා සෑහෙන දුරට මෙයාට සමානයි නේ ප්‍රමාණය ගත්තාම මේ අර බාහුවල සයිස් එක ඒවා නිකන් එක විදිහේ වගේ නිකන් පැතිඳ බලපුවම නේද? ඔව්. ඒතර මෙන්න මේ විදිහට මේ සමජාත වර්ණ දෙක යුගලණය වෙනවා. ඒ යුගලණය වෙද්දි දැන් මේ සහෝදර වර්ණ දේහාංශ ඒවයි විදිහමයි හරි ඒව වෙනසක් නැහැ ඊළඟට අර මම කලින් කිව්ව විදිහට කොහෙසින් ප්‍රෝටීන් වලින් මේවා බැඳිලා තියෙන්නේ එක වර්ණ දේවල සහෝදර වර්ණ දේහාංශ දැන් සෙන්ට්‍රොමීරයක් තියෙනවා ඊට පස්සේ මේකේ තියෙන තව විශේෂ ක්‍රියාවලියක් තමයි මෙන්න මේ වර්ණ දේහ දෙක අතර මේ විදිහට බන්ධනයක් ඇති වෙනවා මේකත් සිද්ධ වෙන්නේ එක්තරා ප්‍රෝටීනමය තන්තු ප්‍රෝටීනමය කැඳි වගේ ව්‍යුහයකින් ඒවට නමක් කියන්නේ නැහැ මෙතෙන්දී විශේෂිත වූ ප්‍රෝටීනයක් හරි හරි විශේෂිත නැත්නම් විශිෂ්ට ප්‍රෝටීනයක් මගින් තමයි මේ සමජාත වර්ණ දේහ දෙක එකිනෙකට සම්බන්ධ කරන්නේ. ඒ අනුව මෙන්න මේ විදිහට තමයි වර්ණ දේහයක් වෙන්නේ. මේක අපි කියනවා මේ ව්‍යුහය නිකන් සිප් එකක් වගේ හරි සිප් එකක්. ඇඳුම් වල බෑග් වල තියෙන සිප් එකක් කියලා. ඒතකොට ඒ වගේ ව්‍යුහයක් හරි. ඒතකොට හිතාගන්න මේක නිකන් ඕන වෙලාවට කැඩීගෙන යන්න පුළුවන් ඇතිනේ. ඇදීගෙන යනවා. ඒ වගේ ව්‍යුහයක් හදනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ මොකද්ද? මෙන්න මේ ව්‍යුහය අපි කියනවා මෙන්න මේ නම. උපාගම පට සංකීර්ණය කියලා. සමජාත වර්ණ දේහ දෙක එකිනෙකින් එයාලා යා කරන එක. හරි. ඊට පස්සේ ඊළඟ ක්‍රියාවලියක් ගැටලුවක් නැහැ නේද? මේ විදිහ තමයි වර්ණ දේහයක් පේන්නේ කොහෙදද? මේකෙදි උප්‍රාක් කලාවේකෙදි උනනේ. හරි. ඊට පස්සේ මේ න්‍යෂ්ටි පටලේ බිඳ වැටෙනවා. ඒක සරල දෙයක් අපි කලින් කතා කරා. ඊට පස්සේ මෙන්න මේක අවතරණය. ඒ මොකද්ද? ඒක මෙහෙමයි හරි. දැන් මෙහෙම වර්ණ දේහ දෙකක් එකට බැඳිලා තියෙනකොට මේකේ මෙහෙම විශේෂිත වූ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ තමයි මෙහෙම දෙයක්. මෙයාගේ දැන් මෙහෙම තියෙනෝනේ මේ බාහුව ඒ කියන්නේ වර්ණ දේහාංශ වල මෙහෙම බාහුව තියෙනවා ඒවා. කෑලි අපි කියන්නේ වර්ණ දේහාංශයක කොටස් තියෙනවානේ. මේ කොටස් හිටපු ගමන් එක උඩ එක යනවා. දැන් මෙහෙම අපි පැහැදිලිව මෙතන යනදාට අතන එක ගොඩක් වගේ නේද ඔක තියෙන්නේ. සෛලයක ගත්තාම, පාවයක ගත්තාම අනිශ්චයෙන් බැලුවොත් ඔයගලන්ට වෙන්නේ මෙහෙම එකට මේවත් නිකන් හරි අපිට වෙන් කරගන්න තරමට අපහසුයි හරි. ඒතර මෙහෙම තියෙනකොට මේවැ වෙන දෙයක් තමයි මේ කෑලි සමාන වෙලාවට එක උඩ එක ගමන් කරලා කෑලි කැඩිලා යනවා. කැඩිලා හුව මාරු වෙනවා හරි. ඒක මාරු වැඩක්. කොහොම වෙනවා හරි. දැන් මොකද වෙන්නේ මම අඳිනවා මෙහෙම පාට දෙකක් තියෙන නිසා ලේසි. මෙයාට මෙහෙම යනවා කෑල්ලක්. ඊට පස්සේ මෙයාට මෙහෙම යනවා. මෙයාගේ කෑල්ල මෙයාට යනවා. අන්න ඒ විදිහට වර්ණ දේහාංශ වල කොටස් කැඩිලා පුවමාරු වෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අවතරණය කියලා සරලව කියන්නේ. හරි. වර්ණ දේහාංශ වල අපිට ඕනනම් අවතරණය අනු කුමක්ද කියලා වගේ අහුවොත් ඔයාලට දෙන්න පුළුවන් මෙහෙම ඕනනේ ප්‍රාක් කලාව එකේදී වගේ ගොඩක් වෙලාට වෙන්නේ නේද? උපාගම පට සංකීර්ණයේ තියෙන වර්ණ දේහ සමජාත වර්ණ දේහ යුගලේ සහෝදර නොවන සහෝදර කියන්නේ මේ දෙන්නනේ. මේ දෙන්න අතර මෙහෙම කැඩිලා වුමාර වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. වෙන්නේ මේ සහෝදර නොවන කට්ටිය අතරේ. හරි. සමජාත වර්ණ දේහ යුගලෙම තමයි. ඒ කියන්නේ මේ දෙන්නනේ සමජාත වර්ණ දේහ යුගල කියන්නේ. ඒ දෙන්නගේ සහෝදර නොවන වර්ණ දේහාංශ වල කොටස් කැඩී එකිනෙක වුමාර වීම තමයි අවතරණය කියන ක්‍රියාවලිය අපිට අත්දැකීමක් විදිහට දෙනවා. මෙන්න මේ වගේ අවතරණය වෙච්ච ස්ථාන අපි කියනවා මොකක් කියලාද? මන්සල. මන්සලක්. හරි. මන්සල සාදනවා කියලා. ඒතර ඒකත් හරි. ප්‍රාක් කලාව එකේදී මන්සල සාදය කියපුවම මේ ප්‍රකාශය හරි. මන්සල කියන්නේ මේකයි. කොටස් කැඩිලා හුවමාරු වෙච්ච තැන. මන්සල සාදන. ඊට පස්සේ තර්කුව සාදනවා. මොන තර්කුවද? විභාජන තර්කුව. ඒ කියන්නේ අපි දැක්ක අර සෛලය තුල නේද? මේම කේන්ද්‍ර දේහ දෙපසට ගිහිල්ලා
ඊළඟට ඒතර හරි කේන්ද්‍ර දේහ ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙපසට ගමන් කරලා දැන් ඌනනේ වෙන්න හදන්නේ සෛලය. හරි. එම කේන්ද්‍රයේ ද්‍රව දෙපසට ගමන් කරලා ඊට පස්සේ මෙහෙම මොකක්ද තරකුව හදනවා තුරුව ඔන්න ඊට පස්සේ තරකු තන්තු මේ විදිහට ඇති කරනවා. හරි. ඔන්න ඔය කියන ක්‍රියාවලිය ටික වෙනවා. ඊට පස්සේ අවසානයේදී මේ විදිහට තියෙන වර්ණ දෙක මොකක් වෙනවද? දැන් වර්ණ දෙක තියෙන්නේ මෙහෙම. ඒවා අඳින්නත් ලේසි නෑ. ඇයි? කීපයක් තියෙනවා. ඔහොම එකට යා වෙච්ච ඒවා තියෙන ජෝඩු වෙච්ච ඒවා. හරි. සමජාත වර්ණ දෙක මෙහෙම ජෝඩු වෙලා තියෙනවා. මේවට තමයි දැන් ඇවිල්ලා වර්ණ දෙක බැඳෙන්න ඕනේ. වර්ණ දෙක යන්නේ මේ තරකු තන්තුව. දැන් මේ පැත්තෙන් බැඳෙන්නේ මේකට. අර කලින් වගේ නෑ. පාලනය කරගන්න අමාරුයි. ලොකු ඒවානේ. ඒ අනුව ඔහොම ව්‍යුහයක් වෙලා ඊට පස්සේ මේගොල්ලෝ අර කලින් කියපු විදිහටම මේ තරකු තන්තු එහා මෙහා වීම නැත්නම් ප්‍රමාණය වෙනස් වීම මගින් වර්ණ දෙය ඉදිරියට හා පිටුපසට චලනය කරනවා. චලනය කරලා යෝග කලා තලය මතට මෙතන අරගෙන එන්න ක්‍රියාත්මක වෙනවා. හරි. ඒ අනුව මේ විදිහට දැන් සකස් වෙලා තියෙනවා. එතකොට මේකෙදී පළවෙනි අවස්ථාවේදී මේ විදිහට දැන් අර කලින් කිව්වා වගේම කයිනෙටකෝ ප්‍රෝටීන් මතක ඇති ඒවට තමයි මේ තරකු තන්තු සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා ඔය විදිහට යෝග කලා තලය මතට ගේන්න මේගොල්ලෝ ක්‍රියා කරනවා. කවුද? තරකු තන්තු. අවසානයේදී ඊට පස්සේ යෝග කලාව වෙද්දී මොකද වෙන්නේ? මේ විදිහට තියෙන සමජාත වර්ණ දෙක යුගල් ඔක්කොමලා මේ යෝග කලා තලය මත පිළියෙලලා අපිට පේනවා මේ විදිහට. හරි වර්ණ දෙක අංශ දෙකක් තියෙනවානේ. ඒ දෙකම මේ විදිහට අරගත්තු වර්ණ දෙක, රැගත් වර්ණ දෙක යෝග කලා තලය මත මේ විදිහට පිළියෙලලා තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් මේ යෝග කලාව එකනේ. යෝග කලාව එකේදී කොහොමද තියෙන්නේ සමජාත වර්ණ දෙක? එක් ද්‍රව වලට මුහුණලා නේ. මෙයා මෙයාට මුහුණලා, මෙයා මෙයාට මුහුණලා. අනිත් එක මෙතෙන්දී ඕගොල්ලන්ට පේනවා යෝග කලා තලය. මේ තියෙන යෝග කලා තලය. ඒ තලය මත සෙන්ට්‍රොමියර නෑ නේද? සෙන්ට්‍රොමියර තියෙන කොහොමද? යෝග කලා තලයට දෙපැත්තේ මේ මෙතන සෙන්ට්‍රොමියරයයි මෙතන සෙන්ට්‍රොමියරයයි. ඒතකොට යෝග කලා තලයේ දෙපැත්තේ තියෙනනේ. කලින් තිබ්බ අනුන්නේදී සෙන්ට්‍රොමියර ඒ මත. ඊළඟට ඒ විදිහේ වෙනසක් තියෙනවා. අපහු තරකු තන්තු වුණත් මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ එක් පසකින් විතරයි. හැම සමජාත වර්ණ සෙන්ට්‍රොමියරේ එක් පසකින් පමණයි. හරි. දෙපැත්තටම සම්බන්ධ වෙලා නැහැ සහෝදර වර්ණ දෙකහසවල. ඒ කියන වෙනස්කම් ටිකත් ඕගොල්ලෝ විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ. අර ලියන එකත් රචනා ප්‍රශ්නයක් එලින් වෙන්නත් පුළුවන් සෛල චක්‍රය අනුව පැහැදිලි කරන්න කියලා. ගොඩක් වෙලාවට එන්නේ ව්‍යුහගත MCQ. ඒතර ඒ හොඳ අවබෝධයක් මේකේ තියෙන්න ඕනේ හැම පැත්තක කොයි පැත්තෙන් ආවත් සාර්ථකව කරගන්න. ඒක හරි. ඊට පස්සේ අපි යනවා වියෝග කලාව එකට. දැන් යෝග කලාව එක හරි. ඊළඟට වියෝග කලාව එක. යෝග කලාව එකේදී තින් ලොකුවට දෙයක් වෙන්නේ නැහැ. අර යෝග කලා තලයේ මත තැම්පත් වෙනවා. අර කතා ටික කියන්නයි ඕනේ. වියෝග කලාව එකේදී මොකද්ද වෙන්නේ? දෙපසින් තියෙන තරකු තන්තු ද්‍රව දෙපසට කෙටි වෙන්න පටන් ගන්නවා. එහෙම ද්‍රව දෙපසට කෙටි වෙන්න පටන් ගන්න එක නිසා මොනවා වෙනවද? සමජාත වර්ණ දෙක. සමජාත වර්ණ දෙක එකිනෙකින් වෙන් වෙනවා. එකිනෙකින් සමජාත වර්ණ දෙක යුගල් එකිනෙකින් වෙන් වෙනවා. අර බැඳිලා තියෙන ප්‍රෝටීන වලින් වෙන් වෙලා දැන් සමජාත වර්ණ දෙක මේ විදිහට මොනවා දිහාවටද? ද්‍රව දිහාවට. ද්‍රව දෙපසට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට කොයි වගේ පේනවද? මේ විදිහට පේනවා ඇතිනේ. මෙයාගේ මේ සහෝදර වර්ණ දෙක අංශයත් එක්කනේ යන්නේ. මේ විදිහට පේනවා ඇති ඒගොල්ලන්. ඔව්. හරි. ඒ අනුව ඒ විදිහට ද්‍රව දෙපසට ගමන් කරනවා අර වර්ණ දෙක තරකු තන්තු කෙටිවීම නිසා. මේකෙදී අපි කියනවා මෙහෙම සෙන්ට්‍රොමියරයට සම්බන්ධ වෙලා තියෙන සහෝදර වර්ණ දෙක අංශ තනි ඒකකයක් විදිහට ගමන් කරනවා ද්‍රව දෙපස කියලා. හරි. තනි ඒකකයක්. කලින් උනේ මොකද්ද? කලින් වර්ණ දේහාංශය නෙවෙයි වෙලා ගියේ නේද? මෙහෙම කෑල්ලන්නේ කලින් ගියේ මෙහෙම කෑල්ලා. නමුත් දැන් මොකද වෙන්නේ? වර්ණ දේහාංශ දෙකම සහිතව මේ වර්ණ දේහ ගමන් කරනවා. මොකද කලින් අපි සමජාත වර්ණ දේහ යුගල් කරපු නිසා. හරිනේ. ඊට පස්සේ අවසානයේ වියෝග කලාව එක හරි. දැන් අන්ත කලාව එකේදී මොකද වෙන්නේ? අන්ත කලාව එක. ඒකෙදී ආපහු මොනවා වෙලා පේනවද අපිට? ඔන්න සෛලයේ ද්‍රව දෙපසට දැන් සමජාත වර්ණ දේහ ගමන් කරලා තියෙන්නේ. මෙහෙම කොහොම ඒවා දැන් ගමන් කරලා තියෙන්නේ. හරි. සමජාත වර්ණ දෙක යුගල් දැන් ගමන් කරලා තියෙන්නේ. ඒවා වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න පුළුවන්. දැන් අනුනනේදී නම් 46ක් ප්‍රතිවලිත වුණා. ඊට පස්සේ 46න් සහෝදර වර්ණ දෙක අංශات හැදුණා 46ක්. ඒතර සෛලයේ දෙපැත්තට ගිහිල්ලා බලපුවම වියෝග කලාව ඉවර වෙනකොට 46 දෙපැත්තේ තිබුණා. දැන් මෙතෙන්දී හොඳට බලන්න 46ක් තියෙන ජීවියෙකුගේ නම් ඒ කියන්නේ අපේ වගේ නම් උනනේ වෙනකොට
ඒ දෙන්න යුගල් වෙනවාම යුගල් කියලා තියෙන්නේ 23යි. එතකොට දැන් ඒ යුගල් වෙච්ච 23. ඒ කියන්නේ මෙහෙම තියෙන කීයද? 23යි. එහෙනම් මේ එක පැත්තකක් තියෙන 23 එක පැත්තට යන්නේ. එහෙනම් මේ වගේ ඒවා 23යි. හරි අන්න එතෙන්දී ඔයගොල්ලෝ තේරුම් ගන්නට මේකේ වර්ණ දේහවල උණනේ එක අදියරේදී පළවෙනි අදියරේදී ජීවියෙකුගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙනවා. half වෙනවා. හරි භාගයක් වෙනවා. ඒතර එහෙම වෙලා අන්ත කලාවේදී අපිට පේනවා මේ වර්ණ දේහ හරි දෙපසට ගොඩවල් දෙයක් විදිහට පිළියෙලලා තියෙනවා. ඊට පස්සේ මේව වටා අපව මොකද වෙන්නේ? න්‍යෂ්ටි පටලය ඇති වෙන්න පටන් ගන්නවා. න්‍යෂ්ටිකාව ආපහු පේන්න පටන් ගන්නවා. මේ වර්ණ දේහ වල මොනවද වර්ණ දේහ වල? ඒ කියන්නේ හරි වර්ණ දේහාංශ දෙකක් සහිත වර්ණ දේහ මොන වෙලා යනවද? ඒවා තියෙන ඝන බව අඩු වෙලා ලිහිල් වෙලා ක්‍රොමැටින් බවට පත් වෙනවා. මේ මොකේද අන්ත කලාව එකේදී. ප්‍රධාන වශයෙන් ওই දේවල් ටික වෙනවා. හරි ඒක රාශි වෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටි පටලය ආපහු හැදෙනවා. න්‍යෂ්ටිකාව පේන්න ගන්නවා. හරි එතකොට ඔය දේවල් ටික වෙනවා. ඊට පස්සේ ඊළඟට වෙන්න ඕනේ මොකද්ද? ප්ලාස්මය නේ. සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වෙනවා. සත්ත්ව සෛල වල නම් වේදනලියක් මගින්, ශාක සෛල වල නම් සෛල තලයක් ඇතිවීම මගින්. ඒ අනුව අවසානයේදී මේ වගේ අපිට පේනවා සෛලයක. දැන් සෛලයක තියෙන්නේ මොනවද? සමජාත වර්ණ දෙක. මෙහෙම ඒවායි තියෙන්නේ. හරි. ඒතර අපිට මේ සෛල හතරක් ලැබෙනවා කියන්නේ ද්විත්‍ර සෛල හතරක් ලැබෙනවා කිව්වා. හතරක් නැහැ තාම. හතර වෙන්නේ මෙහෙමයි. ඒකෙදි තියෙන ලොකු ක්‍රියාවලියක් නැහැ. දැන් ගුණනේ මොකද්ද සිද්ධ වෙන්න ඕන ඊළඟට? ගුණනේ 2 කියන ක්‍රියාවලිය. හරි. ගුණනේ 2 කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මෙන්න මේ සෛල ආශ්‍රිතව. ඒතර ගුණනේ 2 ගත්තාම ඒක අනුන්නනේ වගේම තමයි. ඒකට ලොකු වෙනසක් නැහැ. හරි. ගුණනේ දෙකේදී අපි අනිවාර්යෙන් දාන්න ඕන ප්‍රාක් කලාව නම් ප්‍රාක් කලාව 2 කියලා. හරි. ඒව අමතක වෙයි ඕගොල්ලන්ට. ප්‍රාක් කලාව දෙකේදී ආපහු මේ සෛලේ ඉඳලා පටන් ගන්නවනේ මේ සෛලේ තව සෛල දෙකක් බවට පත් වෙනදා යන්නේ. මේකෙදි මොකද වෙන්නේ? මුලින්ම අර න්‍යෂ්ටි පටලේ න්‍යෂ්ටිකාව නොපෙනී යනවා. හරි. න්‍යෂ්ටි පටලය බිඳිලා යනවා. න්‍යෂ්ටි පටලය බිඳට යනවා. ඊට පස්සේ ආපහු දැන් ක්‍රොමැටින් උනානේ අන්ත කලාව එකේදී ක්‍රොමැටින් උනා ලිහිල් උනා. ආපහු මෙතෙන්දී ඝන වෙනවා. වර්ණ දේහ ඝන බවට පත් වෙලා. එතකොට දැන් ප්‍රාක් කලාව දෙකේදී කොයි වගේද වර්ණ දේහයක් අපිට පේන්නේ? පිටින් බැලුවොත් විශාල කළ බැලුවොත් මේ විදිහට පේනවා. අර කලින් අනුනනේ පටන් ගත්ත තැන තිබුණේ ඒ වගේ. සහෝදර වර්ණ දේහාංශ දෙකක් සහිතව කොහෙසින් ප්‍රෝටීන වලින් එකිනෙක බැඳිලා. එනවා මේ විදිහේ වර්ණ දේහයක් පේනවා අපිට ඝන වුණාට පස්සේ වර්ණ දේහ ඝනීභවණය වුණාට පස්සේ. ඊට පස්සේ මොකක්ද හැදෙන්න ගන්නෙ? තර්කු විභාජන තර්කුව හැදෙන්න පටන් ගන්නවා. කේන්ද්‍ර දේහ ද්‍රව දෙපසට යනවා. කේන්ද්‍ර දේහ දෙපසට ගිහිල්ලා තමයි තර්කුව හැදෙන්න පටන් ගන්න. හරි. කේන්ද්‍ර දේහ ඒක මුලින් හරි නම් එන්න ඕනේ මෙතෙන්ට. කේන්ද්‍ර දේහ ද්‍රව දෙපසට යනවා. ඊට පස්සේ තර්කුව හැදෙන්න පටන් ගන්නවා. ඒ දේවල් ටික වෙනවා. අවසානයේදී ඊට පස්සේ ප්‍රාක් කලාව දෙකේදී ඒ කියන්නේ මෙතෙන්දී අර වර්ණ දේහ බැඳෙනවනේ ඇවිල්ලානේ තර්ක තන්තුවට බැඳෙනවා. ෆයිනටකෝ වලින් තර්ක තන්තුව වල බැඳෙනවා. ඊට පස්සේ වර්ණ දේහ යෝග කලා තලයට හරිද? යෝග කලා තලයේ වෙත රැගෙන එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තර්ක තන්තු වල උස්පාත් වීම, දිගු වීම මගින් යෝග කලා තලයට සෛල ටික එක්ස්ප්‍රෙස් කරන්න පටන් ගන්නවා. එනවා ප්‍රාක් කලාවේදී මේ ක්‍රියාවලිය ටික වෙනවා. දැන් මම අඳින්න යන්නේ උණනේ දෙකේදී උණනේ අදියර දෙකේදී ප්‍රාක් කලාව දෙක කියන අවස්ථාවේ තියෙන සෛලයක් මෙන්න මේ විදිහට ඒ සෛලය පේනවා. මෙන්න මෙහෙම වර්ණ දේහ යෝග කලා තලයට නේ මේ තියෙන යෝග කලාව. ප්‍රාක් කලාව ඉවර වෙද්දී ප්‍රාක් කලාව දෙක ඉවර වෙනකොට යෝග කලා තලයට මේ විදිහට වර්ණ දේහ පිළියෙල වෙලා තියෙනවා. දැන් ආපහු අර අනුනනය වගේ නේද? අනුනනය වගේමයි. ඒයි සහෝදර වර්ණ දේහාංශයක දෙපසින් බැඳිලා තියෙනවා. හැබැයි මේ යෝග කලා තලයට පිළියෙල වෙනා වූ වර්ණ දේහවල පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ වර්ණ දේහ ඇවිල්ලා මාතෘ වර්ණ දේහ නෙමෙයි දැන් තියෙන්නේ. ඒයි සමහරක් ඒවා අපි කතා වුණේ අර අවතරණයක් වෙනවා කියලා. එනවා මෙහෙම අවතරණයක් වෙච්ච ඒවා තමයි මෙතෙන්දි සමහර වෙලාවට තියෙන්නේ. හරි. මොම අවතරණයක් වෙච්ච කොටස් මෙයාගේ තියෙනවා. කළු පාට එකේ නිල් කැලේ නිල් පාට එකේ කළු කැලේ. ඒ කියන්නේ එයාගේ සමජාත වර්ණ දේහයේ සහෝදර නොවන වර්ණ දේහාංශ එක්ක කොටස් කැඩිලා මාරු වෙච්ච අවස්ථා.
ඒතර එහෙම අවස්ථා අපිට දකින්න පුළුවන්. ඒ නිසා යෝග කලා තලයේ මත පිළියෙල වෙන්නා වූ වර්ණ දේහ මොන වගේ නෙමෙයිද? අනුනනය වගේම නෙමෙයි. එතන පොඩි වෙනසක් අපි සලකන්න ඕන. ඒ අනුව ඔය දේවල් ටික දෙකේදී පෙළ ගැහෙනවා. හරි ද්‍රව දෙකෙන්ම ඇවිල්ලා තරපු තන්තු කයින්ට කෝල්ට සම්බන්ධ වෙලා මේ විදිහට යෝග කලා තලයේ මත අපිට දිස් වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙතනත් මොකද වෙන්නේ සෙන්ට්‍රොමියර තියෙන්නේ යෝග කලා තලයේ මතමයි. ඊට පස්සේ ඊළඟට අපි යනවා වියෝග කලාවට. වියෝග කලාවේදී දැන් අර විදිහටම ආපහු මොකද වෙන්නේ? තරපු තන්තු. එහෙම දැන් අර තරපු තන්තු සම්බන්ධ නොවිච්ච ඒවා වර්ණ දේවල් සම්බන්ධ නොවිච්ච ඒවා එකිනෙක අන්තර් ක්‍රියා කරමින් පවතිනවා. ඒවත් සාමාන්‍ය විදිහට මෙතන වෙනවා. හරි. එතන මේ වියෝග කලාව පටන් ගත්තෙන් පස්සේ වියෝග කලාව කීයද? 2. එකම 2 කියලා අපි සඳහන් කරන්න ඕනේ. වියෝග කලාව දෙකේදී වෙන්නේ මොකද්ද? මේ තරපු තන්තු දෙපසට ද්‍රව දෙපසට කෙටි වෙන්න පටන් ගන්නවා. හරි. තරපු තන්තු කෙටි වෙනවා. මේ පැත්තට කෙටි වෙනවා, මෙයා මේ පැත්තට කෙටි වෙනවා. ඒ හේතුවෙන් මොනවා වෙනවද? කොහෙසින් වලින් බැඳිලා තියෙනා වූ සහෝදර වර්ණ දේහාංශ එකිනෙක ගැලවෙනවා. ඒතකොට මෙහෙම තමයි යන්නේ. හරි. හරිද? සහෝදර වර්ණ දේහාංශ දෙක එකිනෙක ගැලවිලා ද්‍රව දෙපසට ගමන් කරනවා. ඒ ගමන් කරන ඒවාදී තර කතාව අපි කියනවා මේ ප්‍රවේණිකව සර්ව සමයව නෙමෙයි යන්නේ නේ. අනුනනයේදී යන්නේ ප්‍රවේණිකව සර්ව සමයව. ඒ නිසා මේ අනුනනයට සර්ව සමය කියන්න බෑ අපිට. ඌනනේ දෙක. ඌනනේ අධියර දෙක අනුනනයට සර්ව සමය කියලා කියන්න බෑ. මේ MCQ එක හරි තිබුණොත් ඒක වලට ගන්න බෑ. මොකද මෙතනින් යන්නේ. මෙතනට එක රැස් වෙන්නේ අර විදිය ප්‍රවේණිකව අසමාන වූ අවතරණය වෙච්ච නැත්නම් මංසල ඇදලා තියෙන කොටස්. ඒ අනුව ඒකත් වෙනවා. ඊළඟට අවසානයේදී අන්ත කලාව 2. අන්ත කලාව 2 වෙනවා. අන්ත කලාව 2 කියලා කියන්නේ මේ සෛල දෙකක් බව කියන්නේ සෛලය තුලම න්‍යෂ්ටි දෙකක් බවට පත් වෙන එක. ඒකෙදි වෙන්නේ මොකද්ද? වර්ණ දේහ ඒක රාශී වෙනවා ද්‍රව දෙපසට. ඒ වියෝග කලාවෙන් ඇදිලා යනවනේ. ඒ අනුව ඒ ඇදිලා යන වර්ණ දේහ එතන පිළියෙල වෙනවා. ගොඩවල් දෙකකට නැත්නම් ඒක රාශී වෙනවා මේ හරිද? වර්ණ දේහ ගොඩවල් දෙකක් විදිහට. එතෙන්දී ආපහු න්‍යෂ්ටි පටලය හැදෙන්න පටන් ගන්නවා. න්‍යෂ්ටිකාව ඇති වෙන්න පටන් ගන්නවා. විභාජන තර්කුව නැති වෙලා යනවා. ඒක විබහුව වේගීකරණය වෙනවා. නැත්නම් කැටි බිඳිය ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙනවා. වෙලා ඊළඟට සෛලය ලෑස්ති වෙනවා මොකටද? සෛලෝප්ලාස්ම විභාජනයට. දැන් අන්ත කලාවට ආවයන් පස්සේ දැන් අපි ඉන්නේ කොහෙද? මෙන්න සෛලයක් තිබුණා. එයා මොනවා වුණාද? ඌනනේ 1 කියන අදියර පැන්නුවා. එතෙන්දී අපිට හම්බුණා සෛල 2ක්. ඒ අනුව මේ එක් සෛලය මේ දෙකක් හම්බෙච්ච සෛල වලින් එක් සෛලය නේද දැන් මේ අපි ඌනනේ 2 කියලා කතා කරේ. මේක තමයි ඌනනේ 2. ඒක අවසානයේදී මෙහෙම අපිට අපව සෛල 4ක් හම්බෙලා තියෙනවා. ඒ අනුව මේ සෛල 4ෙදී මෙයාට වඩා මේ සෛල වල ප්‍රවේණික වෙනස්. ඒක මෙතෙන්දිම වුණා. ප්‍රවේණික වෙනස් කතාවනේ. මෙතේ ඌනනේ 1 ඉවර වෙද්දිම ඒක වුණා. මොකද ප්‍රාකලාව එකේදී අවතරණය වුණ නිසානේ. ඒ අනුව මෙතෙන්ට එනකොට අනිවාර්යයෙන්ම දුහිතෘ සෛල 4ක් දැන් අපේ අවශ්‍යතාවය අනුව හැදිලා තියෙනවා. තාම අතන එක සෛලයක් විදියට තියෙන්නේ. එතන පොඩි දෙයක් කියන්න ඕන නිසා මම එහෙම තියාගන්නවා. මෙහෙම දැන් අන්ත කලාවේදී අවසානයේ න්‍යෂ්ටි දෙකක් නේ. න්‍යෂ්ටි දෙකක් හැදිලා ඉවර වෙනවනේ අන්ත කලාව ඉවර වෙනකොට. හරි පටල ඇති වෙලා තරකුව කැඩිලා බිඳලා ගිහිල්ලා න්‍යෂ්ටිකාව පේන්න පටන් අරන් වර්ණ දේය ලිහිල් වෙලා නේද? ඝනීභවන වෙච්ච වර්ණ දේය ලිහිල් වෙලා ක්‍රොමැටින් බවටපත් වෙලා මෙතන පැහැදිලිව න්‍යෂ්ටි දෙකක් පේන්න ගන්නවා. ඒ න්‍යෂ්ටි දෙක ඒ න්‍යෂ්ටිය මොකක් වෙනවද? මෙයාට ප්‍රවේණිකව සර්ව සම වෙන්නේ නැහැ. අසමානයි. ඒකෙදි මෙහෙම තව කතාවක් කියනවා මේ දෙක දැන් විභාජනය වෙනවනේ ඒක විභාජනය වෙද්දි මෙහෙම වෙනවා කියලා එක විභාජනයක් මෙහෙම වෙනවා හරි එක විභාජනයක් මෙහෙම වෙලා මේ විදිහේ සෛල දෙකක් හැදෙනවා ඊළඟට සිද්ධ වෙන විභාජනය වෙන්නේ මේක ලම්බකව කියලා හරි මෙයාලා මෙහෙම තමයි ඊළඟට විභාජනය වෙන්නේ මෙහෙම ටිකක් හරි එහෙම කතාවකුත් තියෙනවා සාමාන්‍යයෙන් ස්වභාවික වෙන ක්‍රියාවලිය මෙහෙමයි කියලා හරි ඒ කියන්නේ ඌනනේ 1 වෙන්නේ 1 වෙන තලයට ඌනනේ 2 වෙන තලය ලම්බකයි කියලා. හරි. විභාජනය වෙන හැටි. හරි. ඒ කියන්නේ මේක මේ විදිහට බෙදුනොත් මෙයා බෙදෙන්නේ මේ පැත්තට. එහෙමත් කතාවක් කියනවා. ඒතකොට ඒකත් ඕගොල්ලෝ රචනා ප්‍රශ්නයක් වගේ ආවොත් සැලකිල්ලට ගන්න ලියන්න.
මේ අවසානයේදී මොකද වෙන්නේ? අර කලින් වගේම සෛල ප්‍රාස විභාජනය සිද්ධ වෙලා ප්‍රවේණිකව සාරසම නොවන ඒක ගුණ ද්විත්‍රු සෛල හතරක් හැදෙනවා. එතනත් ඒකත් වැදගත් වෙනවා. ඒක ගුණ ද්විගුණ කතාවක් එනවා. මොකද්ද ඒක ගුණ ද්විගුණ කියන්නේ? ඇයි මෙතන සෛලය ද්විගුණයි. ද්විගුණයි කියලා කියන්නේ සෛලය සමජාත වර්ණදේහ යුගල් ගැන කතා කරනකොට කට්ටල දෙකක් විදිහට තියෙනවා. වෙන විදිහකින් කිව්වොත් මවගෙන් පියාගෙන් එන වර්ණදේහ කියලා මම කතාවක් සඳහන් කරන්නේ. එතෙන්දී මවගෙන් එන කට්ටලයයි පියාගෙන් එන කට්ටලයයි දෙකම තිබුණොත් අපි කියනවා ඒ වගේ සෛලයක් දෙකයි කියලා. ඒ කියන්නේ ද්විගුණයි කියලා. මෙතෙන්දී පැහැදිලිවම ඕගොල්ලෝ දැක්කා ඌනනේ එකේදී ඒ తත්වය සෛලයට අහිමි වුණා. හරි. එයාට එතකොට අර මවගෙන් පියාගෙන් එන කට්ටල දෙකෙන් නේද? දෙක එකතු වෙලා ඊට පස්සේ වෙන් වෙලා ගියා. යෝග කලාවේදී එකතු වුණා, වියෝග කලාවේදී ඒ දෙක වෙන් වෙලා ගියා. එතනින් පස්සේ හරිද? මේ ඇති වෙන සෛලත් මොකද වෙන්නේ? ඒක ගුණයි හරි. මේ ඇති වෙන සෛලත් ඒක ගුණයි. මෙයාලත් ඒක ගුණ සෛල හතරක් තමයි ඇති වෙන්නේ. ඒ අනුව ඒ වගේ ඌනනේ වෙනස්කම් තියෙනවා. එහෙනම් දැන් අපි ඌනනේ මේ කතා කරගෙන ආවේ ඌනනේ අදියර 1 2 කියලා. ඊට පස්සේ එකේදී ප්‍රාක් කලාවේදී මෙන්න මේ වගේ විශාල ක්‍රියාවල ටිකක් වෙනස්කම් සහිතව අපි කතා කරා. ඊට පස්සේ එතනින් යෝග කලාව 2, යෝග කලාව 1, වියෝග කලාව 1, අන්ත කලාව 1. ඒවා ලොකු වෙනස්කම් තිබුණේ නැහැ. සාමාන්‍ය සරල දේවල් ටිකක් තමයි පොඩි වෙනස්කම් වෙන්න ඕනේ තමයි මම ඕගොල්ලන්ට සඳහන් කරා හැමතැනකදී. ඒවත් එක්කලා ඔයගොල්ලෝ හොඳ මාකින් එකක් හදාගන්න ඕනේ. අපි ඊළඟ රචනා ප්‍රශ්නෙම ලියන්න පටන් ගත්තායින් පස්සේ ඒක බලන්න පුළුවන් ඔයගොල්ලෝ මේකෙන් ලබාගත්තු ප්‍රතිඵලය කොච්චරක්ද කියලා. අවසානයේදී මේ ඌනනේදීත් අපි කතා කරන්න ඕනේ ඌනනේ කොහොමද ජීවීන්ට වැදගත් වෙන්නේ කියලා. අනුනේ කතා කරන්නේ අර වැදගත් වීම හතරක් කතා කරේ නේද? ඒ වගේ ඌනනේ කොහොමද ජීවීන්ට ඌනනේ වැදගත් වෙන්නේ කියලා. ඌනනේ මෙහෙම වැදගත් වෙනවා ජීවීන්ට එකක් වර්ණ දේහවල ස්ථායීතාවය. ඒ කියන්නේ වර්ණ දේහ එක ගානක් ජීවීන් තුල තියාගන්න නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගන්න ඕනේ. ජීවීන් තුල නියත වර්ණ දේහ සංඛ්‍යාවක් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගැනීම තමයි වර්ණ දේහවල ස්ථායීතාව කියලා අපි කියන්නේ. දැන් මෙතෙන්දී දැන් හිතන්න මෙහෙම ශුක්‍රාණුවට දැන් අපි ගුණනයක් කියලා එකක් වුණ නැත්නම් ශුක්‍රාණුවට යනවා වර්ණ දේහ 46ක්. ඩිම්බයටත් යනවා වර්ණ දේහ 46ක්. ඒ දෙක එකතු වුණාම එන ජීවියාගේ වර්ණ දේහ කීයක් තියෙනවද? 6 6 12 2 දාන එකක් ඉතුරුයි 4 4 8 1 9 92ක් තියෙනවා. ඊට පස්සේ ඒ ජීවියා හදනවා අපහු. ඒතකොට එයා වෙන ජීවියෙක් වෙලා නේද? ඒ ජීවියා කියන්න බෑනේ එකම විශේෂයක වර්ණ දේහ ගන්න එක වෙන්න ඕනේ. ඒ ජීවියා හදනවා 92 ශුක්‍රාණුකුයි එයාගේ අනුසත්ව හදනවා 92 ඩිම්බයකුයි. ඔය දෙන්න එකතු වෙලා 4යි 9 9 18 184ක් තියෙනවා. කොහොම වෙන්න බෑනේ. මේ වර්ණ දේහවල ස්ථායීතාව එක වර්ණ දේහ ගන්න ජීවීන් විශේෂයක් අතර තියාගන්නේ මෙයාලා ඌනනේ වෙන නිසා. ඩිම්බයකට යන 23යි. 23 දෙකක් එකතු වෙනවා ආයේ 46ක එකක් තමයි හැදෙන්නේ. ඒ අනුව එකක් වර්ණ දේහවල ස්ථායීතාව පවත්වා ගැනීම. ඊළඟට ප්‍රවේණික ප්‍රභේදන ජීවීන් තුල ප්‍රවේණික ප්‍රභේදන ඇති කිරීම. අන්න ඒක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මව්පිය පාර්ශවයට වෙනස් ලක්ෂණ දරන්නා වූ ජීවීන් අපිට ප්‍රතිඵල වෙනවා. උදාහරණයක් විදිහට දැන් මව අපි සමය වර්ණය ගමු මොකද සමය වර්ණය ගත්තාම අම්මා තාත්තා දෙන්නම ගොඩක් සුදු වෙන්න පුළුවන්. ඒතකොට එයාගේම දරුවෙක් සමහර වෙලාවට අඳුරු පෑසමක් තියෙන, තලලු සමක් තියෙන වගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒවට ඒ වගේ ප්‍රවේණික ප්‍රභේදන විශාල වශයෙන් අපි දකිනවා. මානව සමාජය ගත්තත් අනෙකුත් ඕනම ජීවියෙක් ගත්තම උනත් මව්පිය පාර්ශවයට වඩා වෙනස්කම්. ඒකට හේතුවක් වෙනවා මෙන්න මේ අවතරණය කියන ක්‍රියාවලිය. හරි. වර්ණ දේවල කොටස් කැඩිලා එම යන සිදුවීම නිසා ඥාන වුවමාරු වෙනවානේ. වර්ණ දේයක තියෙන ඥානනේ ඒවා මිශ්‍ර වෙනවා. මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රවේණික ප්‍රභේදන නිසා ජීවීන් තුළ පරිණාමය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පරිණාමයට උදව් වෙනවා. පරිණාමය ගැන ලොකුවට මෙතෙන්දී හිතන්න යන්න එපා. මොකද පරිණාමය මම විස්තර කරලා තියෙනවා තුන්වෙනි පාඩමේ ගොඩක් රසවත් විදිහට ඩාවින්ගේ පරිණාමවාදය ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට දැන් දෙවෙනි පාඩම බලන ළමයන්ට දෙවෙනි පාඩම ඉවර කරලා ඊළඟට ඔයගොල්ලෝ 3 4 1 2 ලබාගෙන නේද? ඒකේ නියමිත විදිහට ලබාගෙන ඒක අධ්‍යයනය කරන්න. එතකොට මේ ක්‍රියාවලිය හොඳට තේරෙනවා. හරි. මේට වඩා
දැනට ඕනනේ වැදගත්කම් විදිහට ජීවීන් තුළ පරම්පරාවෙන් පරම්පරාවට නියත වර්ණ දේහ සංඛ්‍යාව. එහෙම නැත්නම් වර්ණ දේහ ස්ථායීව පවත්වා ගන්න එක වර්ණ දේහ සංඛ්‍යාව. ඊට අවතරණය වගේ ක්‍රියාවලිය මගින් ප්‍රවේණික ප්‍රභේදන හට ගැනීම සහ ප්‍රවේණික ප්‍රභේදන මගින් ජීවීන් තුළ පරිණාමය සිදුවීම කියන ඔය ක්‍රියාවලිය ටික ඔයගොල්ලෝ වැදගත්කම් විදිහට සලකලා තේරුම් ගන්න ඕන.